දිවයි රසයයි ගැටෙනකොට මේගොල්ල මෙයා තමයි පටන් ගන්න. හරිනම් පටන් ගන්නනේ මොකක්ද? දිවයි රසයයි ගැටෙනට පස්සේ ඒ දිවයි රසයයි හරහා එන එක නේද වටින්නේ. නැත්නම් එයා එන්න කලින් කවුරු එනවද? මෙයා එනවා. මේක වෙනදනේ ඔබ තුල තියෙන එක අරක රසය තුල තියෙන එක. කවුරු තුල තියෙන එකද ප්‍රබල? Taman තුල තියෙන එක ප්‍රබලයි. ඒ නිසා අර දෙන්න ගැටෙනකොට මෙහෙම්පත් වෙනවා මේක. ඒකල මෙයා තමයි එන්නේ පින්විතනේ මෙතනට. එයාල මේ පෙලිල්ල හැදුවට පස්සේ තමයි ඊට පස්සේ බාහිරින් එන එක්කෙනා එන්නේ. ඉතින් ඕන එක්කෙනා ඇවිදilla එතකොට. ඉතින් ඒ ඕන එක්කෙනා වගේ නම් බාහිරින් එන එක්කෙනා සැප වේදනාවේ යනවා. එහෙම නෙමෙයි නා. දුක් වේදනාවේ යනවා. මොනවා වුණත් අන්තිමට මොනවද හැදෙන්නේ? භව තමයි හැදෙන්නේ. ඇයි මෙතනින් පටන් ගත්තේ මොනව හදනවා කියලා? භව හදනවා කියලා. එළිය තියෙන එක්කෙනත් එක භව හදන්න බෑ. දිවයි රසයයි ගැටන වෙලාවේදී මෙතන යා සද්ද නැතුව හිටියා නම් එහෙම. දැන් මොකද වෙන්නේ? එළියේ ඉන්න එක්කන ඔය කෑම එහෙම කොහේ හරි ඇහුණාද කෑම පිඟානක් කන ලං කරලා බලන්නේ නම් බව කියන සද්ද ඇහුණාද? ඇහිලා තියෙනවද? ඈ? බනිත් ගෙඩිය කන ලං කරලා බලන්න බව කියන ඇහෙනවද? නෑ. නමුත් මේකේ බව කියලා හැමදෙස්සෙම කියනවා. ඒ කියන්නේ සුබ කියලා මේකේ කියනවා පින්වතුනි. නමුත් බනිත් ගෙඩියෙන් ඒක ඇහෙන්නේ නෑ. ඒ නිසා බනිත් ගෙඩියෙන් එන පහක් තියෙනවා නා. බනිස් ගෙඩියෙන් එන රසයක් තියෙනවා නම් පින්වතුනි බනිස් ගෙඩියෙන් එන රසයේ සුබ කියලා එකක් නැහැ. සුබ තියෙන්නේ කොහෙද? සුබ තියෙන්නේ මේකේ. ඒ කියන්නේ මේකෙන් ආසන්නම පහ තමයි මේ එන්නේ මෙතනින්. දැන් අපි කැමක් දැක්කොත් හරියට අපිට ජජ්මන්ට් එකක් තියෙනවා මේකේ රහ මෙහෙම වෙන්නේ නැති කියලා. ඒක නිකන් අපි දකින්නේ නැතුව ඇස් දෙක බැලලා එහෙම හිතුව ඒ චොක්ලට් එක එතකොට දැන් හිතින් එහා මොකද දන්නේ මේ රහ තමයි එක හංගල තියෙන්නේ ඔබට කියන්නේ නැතු. ඒ කොටස. හංගපේක ඇද්දොත් සීතු විනාශ ගන්න තමයි වෙන්නේ. මොකද කියන්නේ? සීතු විනාශ ගන්න වෙන බව පෙන්වන්න. ඒක අභිධර්ම කොටස. ඒකේ තියෙනවා අතීත භවාංග චලන භවාංග උපච්ඡේද පඤ්චද්වාර ආවර්ධන චක්කු විඥාන කියලා එන ක්‍රමයක්. අතීත භවාංගයත් වෙලා ඉන්න අතීත භවාංග චලන වෙලා භවාංග උපච්ඡේද වෙලා ඊළඟට පංචද්වාර ආවර්ජනය කියන තැනටත් ආවට පස්සේ තමයි තීරණය වෙන්නේ විඥානය මොකද්ද කියලා. ඔන්න ඒ කලින් අවස්ථාවලදී තමයි තීරණය කරන්නේ මේ මොකද්ද මේ එන්නේ යන්නේ කියලා. එහෙනම් අපි දන්නෙත් නැන්නේ මොන විඥානයද එන්න ඕනේ කියලා. දිවයි රසය ගැටුණා මොන විඥානයද එන්න ඕනේ? දිවා විඥානේ එන්න ඕනේ. ඒක කොහොමද දැනගන්නේ? ඒකෙන් එන රසය ඒක වැත්තක දාන්න. ජීවහා විඥානේන බව දැනගන්න. අර ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා. ඒක හිතේ ස්වභාවය. ඒ කියන්නේ ඕනට කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? එහෙනම් අපි ඒක පොඩ්ඩක් වහමු. එන විදිහ එනවා කියන ප්‍රතිඵලය ගමු. ඉස්සරහට පුළුවන් ඔය අරිනවා කොහොමද? මේව හොඳට පත්‍යයන් උනාට පස්සේ හරිමු. කොහොමද මේකයි විඥානයක් හැදෙන්න නම් රූප වේදනා සංඥා සංකාර කියන ටික එන්න ඕනේ. ඉතින් මේ විඥානේ හැදෙන්න දැන් මේ කියවගම අවුල් යන ඔක්කොම. මේක වෙන්නේ. ඒකයි ඔය කියන විඥානේ හැදෙන්න කලින් සංකාර වෙනවා. සංකාර වෙන්න කලින් වේදනා සංඥා එනවා. එතකොට කෙනෙකුට අහන්න තියෙන්නේ මොකද්ද? වේදනා සංඥා එන්නේ. ඇයිලා කොහෙටද බහින්නේ? ඒක කොහෙටද දැනෙන්නේ?
අර ක්‍රමයේ තමයි තියෙන්නේ. ඒක හොඳම එක තමයි. ඒක ගැන ඇද ගන්න නැතුව ඉන්න එක මේ වෙලාවේ. මම මේ තනි කරම දැලි පිහෙන් කිරි කනවා වගේ වැඩක්. මේ කරන්නේ. අරුන් නැතුව වැඩිත් නැතුව යන්න ඕනේ. මම ඔබට පරිසමුපාදය කියලා කියලා දෙන්නේ සූත්‍ර පිටකයේ තියෙන පරිසමුපාදය. අභිධර්ම පිටකයේ තියෙන පරිසමුපාදය කියලා දෙන්නේ නැහැ මම ඔබට. මොකද ඒක ඇද්දොත් එහෙම. ඒක පරිසමුපාදය 16 ආකාරයකට සිද්ධ වෙන හැටි තථාගතයන් වහන්සේ වෙනදලා දීලා තියෙනවා. මේකයි. ඒක නිසා තමයි කියන්නේ දැන් මේ මුළු පරිසමුපාදයම නෙමෙයි. මේ අපි කතා කරන න්‍යාය ධර්මය. ඒ න්‍යාය ධර්මයේට පරිසමුපාදයේ අපි කතා කරමු කීප කෑලි කීපයක් ආන්දලා තියෙන්නේ. ඒකට මේක තව ටිකක් පැහැදිලි වෙන්න. තව ටික කාලයක් ගියාට පස්සේ ඔබට ඕනම් පෙන්වන්න පරිසමුපාදයේම න්‍යාය ධර්මයත් එක්ක. ඒත් ඔය කියන කෑල්ල දරුණු වැඩි කියන්න. ඔය කියපු ගමන් කන්ෆියුස් වෙනවා. ඒක නිසා. ඒක නිවනට බාධාවක් නැහැ. ඒක හිමීට අතල්ලා දැනට. එතකොට ආසන්නම කියන පාක් මේ විදිහට සකස් වෙනවා. එතකොට මේ වගේ කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවා කියලා දැන් දන්නවනේ. නේද? දැන් කවුරුහරි කිව්වොත් එහෙම. දැන් මොනවා හරි දෙනවා જાතියක් කන්න. මොනවද කියලා දන්නෙත් නැහැ જાතිය. නමුත් ඒකේ පෑන් රසක් තියෙනවා. ඇතිනේ වැඩේට? ඇති නේද වැඩේට? දැන් මොනවා හරි කෑමක් කනවා. පෑන් රසවත් නැහැ ඒක. දිය රහයි. නේ? දැන් ඔය කියනවද? මේක දිය රහයිනේ. එහෙම කියනවා. පෑන් රසක් තියෙනවා. ඒ ඇති වැඩේට. ලුණු රසක් තියෙනවා. ඒත් ඇති වැඩේට. තිත්ත රසක් එනවා. එතන ආයි ගැටිල්ල. නම් පෑන් රස හරි ලුණු රස හරි ආවොත් එහෙම ගොඩක් ලෝක සත්‍යය ඔය දෙකට කැමතියි. පෑන් රසට ලුණු රසට කැමති නේද? හැම රසට කැමති අයත් ඉන්නවා. තිත්ත රසට කැමති අයත් ඉන්නවා. ඔබ මොන රසටද කැමති? ඔබෙන් අහන්න බෑනේ කියන වැඩි. මම පෑන් රසට කැමති පිරිසක් ඇති. ලුණු රසට කැමති තව පිරිසක් ඇති. ඒතර කෑම ලුණු පොඩ්ඩක් අඩු වුණොත් එහෙම ඒක ගැටිල්ල. දැන් මේ ලුණු පොඩ්ඩක් අඩු වුණාම ගැටිල්ලක් ආවේ ඇයි? ලුණු පොඩ්ඩක් අඩු වීම කියලා කියන්නේ මේ වෙලාවේ ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන එකනේ. මේ කෑමවල ලුණු අඩුයි. ගැටුනේ කොහමද ඒකත්? මේ මොකක් බලාපොරොත්තුෙන් ඉඳලාද? ලුණු බලාපොරොත්තුෙන් ඉඳලා. එතකොට ඉස්සෙල්ල හිතේද? ඉස්සෙල්ල හිතේද ලුණු බලාපොරොත්තුනේ? නෑ මේකේ. ලුණු එනකොට ගැටෙන්නේ. ගැටිලා ලුණු වෙන්නේ නෑ නේද? ගැටිලාද ලුණු වෙන්නේ නැත්නම් ලුණු එනකොටද ගැටෙන්නේ? එහෙනම් ගැටිලා තියෙන ලුණු එන්න ආවට පස්සේද එන්න කලින්ද? මේ දැන් ගැටෙන ටික يعني අපි දැන් මෙහෙම දැන් ගැටෙන්නේ ලුණු ආහමද එහෙම නැත්නම් ලුණු එන්න කලින්ද? ආවට පස්සේ තමයි ගැටෙන්නේ. එහෙනම් ලුණු නැති කියන එක්කෙනා එනකොට ගැටෙන්නේ ඊට කලින් එහෙනම් අර අනිත් එක්කෙනා ඉන්නව නේද? ආයි කියන්න. ලුණු නැති වෙනකොට ගැටෙනවනේ හිත. හරි. එතන මේ ගැටිල්ල කියන එක හැදෙන්නේ ලුණු නැති බව දැනගත්තට පස්සේද ඊට කලින්ද? නම් ගැටෙන්නේ දෙජාතියක් හින්දානේ. එහෙම නේද? එහෙනම් ලුණු නැති බව කියන්නේ එක જાතියක්නේ. නේද? එහෙනම් ගැටිල්ල තියෙන ලුණු නැති කියන එක දැනුණාමනේ. නේද? ලුණු නැහැ කියලා දැනුණාම නේද ගැටිල්ල තියෙන්නේ. එතකන් ගැටිල්ලක් නැහැනේ.
එහෙනම් ලුණු නෑ කියලා දැනගන්න තැන ගැටෙනවනේ. ලුණු නෑ කියන ස්වභාවයේ එන්න කලින් තව එක්කෙනෙක් ඕක ඇතුළේ ඉඳලා තියෙනව නේද? කවුද ඉන්නද? ලුණු ඕනේ එක්කෙනා. ලුණු ඕනේකම තියෙද්දි ලුණු නැතිකම අහම ගැටුණා. එහෙම නේද? එහෙනම් බාහිරින් මේක එන්න කලින් කවුරු ඉන්නවද ඇතුලේ? අර ඕනේ කෙනා ඉන්නවා. ඒක වැටෙනවනේ. ඒ ඕනේ කෙනා ආවේ කොහොමද කියන එක ගැන එච්චර හිතන්න යන්න එපා. ඒක ගොඩක් ගැඹුරට හිතන්න ඕන එක. ඒක මේකට කිසි බාධාවක් නැහැ. එහෙනම් ඒක හිතන්න යන්න එපා. මෙතනින් තමයි යෝග පටන් ගන්න. මොකද මෙතන ඉන්නව කවුද? මෙතන ඉන්නව ඕනෙක් කෙනා. මෙතන තමයි භව ඉන්නේ. ඒ කියන්නේ සුභ ඉන්නේ මෙතන. මෙතනින් ගියොත් තමයි භව හැදෙන්නේ. දැන් ඔබට කන්න ඕනේ මෙතනින් එන්නේ. අර මගේ එක්කෙනා එන්නේ. දැන් මගේ එක්කෙනාගේ තියෙනවද බව? මගේ එක්කෙනාගේ තිබ්බා සුබ කියලා එහෙම කී හිටියද? නෑ. මෙතනින් එක්කෙනා තමයි සුබ කියන්නේ. මෙතනින් එක්කෙනාට තමයි බව හදන්න ඕනේ. අරිහත් බව අරිහත් જાති අතල දාන්න. ඒ වගේ ඉන්න එපා මෙතනට. අරිහතුන් වහන්සේ කිසි දෙයක් කියන්න එපා. ඔය ඒවම දරුණු දේවල් ඒවා කතා ගන්න සුදු ඒවා නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්න විසඳගමු. ආවද ඔබට ඒවා තේරෙන්නේ නැහැ දරුණු බව. එහෙමනේ අපිට මේ කුප්පිලාම්පුව දරුණු කියලා තේරුන්නේ නැහනේ. කොනිච්ච ගානේ නේද? අල්ලල්ල හිටියේ තාත්තා ගුටියක් දුන්නාට පස්සේ අයින් වුණේ ඒකේ. මම තාත්තනේ දන්නේ ඔක වෙන්න නම් එහෙමක් වෙනවා. මොනු ගේම ගිනි ගන්නවා කියලා. ඒ වගේ තමයි. ඒ වගේ තැන් තියෙනවා. හංගල අරන් යනවා. ඉතින් සමහරුන්ට අහු වෙනවා. අහුණත් මොකද කරන්න තියෙන්නේ? කතා කරන්න එපා ඒ කියන්නේ. එහෙනම් දැන් අරිහතුන් වහන්සේගේ භවයේ ಜಾති ඒව කතා කරන්න එපා. අහන්න ඉස්සලා කියලා ඉන්න බෑ. දැන් මෙතනනේ භව හදන්නේ. මෙතනින් ආවොත් භව හැදෙනවා. මෙතනින් එන්නේ නැතුව එළියෙන් එන එකෙන් ගිය දැන් භව හැදෙන්නේ නැහැ. එහෙනම් අරියතුන් වහන්සේගෙන් යන්නේ මෙතනින්ද එළියෙන්ද? එළියෙන්. ඒ නිසා උන්වහන්සේට ගැටෙන්න ඇලෙන්නවත් දෙයක් නැහැ. මොකද උන්වහන්සේට ඕනේ නැහැ. ඒකයි තියෙන්නේ. උන්වහන්සේගේ දිවයි රසයයි ගැටෙන වෙලාවේ මේගොල්ලෝ නෙමෙයි යන්න පටන් ගන්න. උන්වහන්සේගේ දිවයි රසයයි ගැටෙන වෙලාවේදී මේ සුභාය නෙමෙයි යන්න පටන් ගන්න. ඇත්තයි යන්න පටන් ගන්න. ඒක නිසා උන්වහන්සේට රසය දැනෙනවා. ඔබට වගේම රසය දැනෙනවා. රසය දැනෙන්නේ නැද්ද? අරිහතුන් රසය දැනෙන්නේ නැද්ද? දැනෙනවා. රසය දැනෙනවා. නමුත් ඒ රසයට අමතර වෙන අර ඇලිල්ල ගැටිල්ල පෙලිල්ල කියන එකක්වත් දැනෙන්නේ නැහැ. ඒ ඇලිල්ලවත් ගැටිල්ලවත් පෙලිල්ලවත් එන්නේ නැත්තම් උන්වහන්සේට එන්නේ අපි සැප දුක් උපේක්ෂා ඉන්නේ නැත්තම් උන්වහන්සේට ඇලිල්ලක් එන්නේ නැහැ. ඇලිල්ලක් එන්නේ නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. භව නැත්තම් ජාති නැහැ. නමුත් අර උදා වෙච්ච එක උදා වුණා. රසය ඒ පහ උදා වුණා. උදා වෙලා වැය වෙලා ගියා. ලෝක සත්‍යයගේ වෙන්නේ උදා වෙලා වැය වෙලා යන එකම තමයි. නමුත් උදා වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒකට තණ්හා කරනවා. මොකද හේතුව? ඒ උදා වෙන වෙලාවේ වේදනාව නිසා.
උදා වෙන වෙලාවේ වේදනාව ඊළඟට ඒ වේදනාව එනකොට ඔය මම හැදෙන්න යන වැඩ පිළිවෙල අපෙන් එදෙන යන්නේ තනි කරම. ඒක නිකන් මම ඔබට කිව්වේ අර රට කජු යටේ වටේට තියෙන චොක්ලට් ටික වගේ තමයි. චොක්ලට් බෝල කාලා තියෙනව නේද? රට කජු යටේ වටේ චොක්ලට් ගාලා තියෙන බෝලේ. ඇතුලේ තියෙන රට කජු යටේ තමයි. ඒ අරිහතුන් වහන්සේ කියලා කියන්නේ චොක්ලට් නැතුව රට කජු යටේ. ඒකයි තියෙන්නේ. ඒ අරිහතුන් වහන්සේගේ ස්වභාවයෙන් රට කජු යටේ උදා වෙලා ඒක පුස්කාල වැය වෙලා ගියා. ලෝක සත්‍යයේ ස්වභාවයෙන් චොක්ලට් බෝලේ උදා වෙලා චොක්ලට් බෝලේ වැය වෙලා ගියා. මම ඇත්ත කතාව මොකද්ද? චොක්ලට් බෝලේ උදා වුණා. නෑ. ඒත් උදා වුණේ මොකද්ද? රට කජු යටේම තමයි. රට කජු යටේම හැදිලා රට කජු යටේම වැය වෙලා ගියා. නමුත් ඒකට උඩින් චොක්ලට් ගාගත්තාම දැන් පේන්නේ මොකද්ද? චොක්ලට් බෝලේ උදා වෙලා චොක්ලට් බෝලේ වැය වුණා. ඒ කිව්වේ මං උදා වෙලා මං වැය වෙලා ගියා කියලා දැනෙනවා. ලෝක සත්‍යය. මොකද ඇත්තටම උනේ මොකද්ද? පහක් උදා වෙලා පහක් වැය වෙලා ගියා. ඇත්තටම උනේ පහක් උදා වෙලා පහක් වැය වෙලා ගියා. නමුත් අර જાතිය හැදෙනකොට මම ඉන්නවා වගේ හැඟෙනකොට දැන් හිතෙන්න පටන් ගන්න මොකද්ද? මම උදා වෙලා මම වැය වෙලා ගියා. වේදනාව එනකොට හිතනවා මං වින්දා කියලා. මං වින්දා. නැත්නම් මට පෙවුණා. මට දැනුණා. මට ඇහුණා. ඊළඟට මං හිතුවා. නැත්නම් මං බැලුවා. මම ඇහුවා. ඔබට හිතෙන්නේ මං ඇහුවා කියලා හිතෙන්නේ හිතෙනවා. අග මම ඉන්නේ හිත තමයි මේකදී මං ඇහුවා කියලා හිතෙන්නේ. මම නැත්තම් ඔක්කොම මොකද්ද? කනයි ශබ්දය එකතු වෙලා පහක් උදා වෙනවා. කනයි ශබ්දය හරහා පහක් උදා වුණා. ඊට දෙක වැය වුණා. ඔය තමයි අරිහතුන් වහන්සේගේ ස්වභාවය. ඊටු ටික ඔක්කොම තියෙන මොනවද? චොක්ලට් ටික වටේ තියෙන. ඉතින් බරපතල වැඩි. වැඩි කතා කරන්න එපා වගේ. ඊට පස්සේ අවශ්‍ය කාරණා ඔක්කොම ඔළුවෙන් අයින් වෙලා යනවා. හරි. එහෙනම් මෙතනින් අරන් නම් දුවන්න පටන් ගත්තා. අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනේද? ගිනි හට ගන්න වෙනවා ඉතින්. දැන් ඒක ඔබ හොඳටම දන්නවා. මෙතනින් අරගන්න නැතුව දුවන්න බෑ පිටින්. මොන එක ආවත් ඔක්කොම පටන් ගන්නෙ කොහෙන්ද? මෙතනින්. ඒකයි තියෙන්නේ. ඔබ දැන් ඔබ ආස කරන එකක් හිතන්න මොකක් හරි ඔබ ආස කරන එකක් කියලා. ඔබ මොන දේ අරගෙන පාවිච්චි කරන්න හැදුවා? ඒ ඔක්කොම පටන් ගන්නෙ කොහෙන්ද? මෙතන. දැන් නිකන් හිතන්නකෝ මෙතනින් පටන් ගන්න නැත්තම්. ගැටෙනවා කියලා එකක් කවදාක වෙන්න බෑ නේද? මෙතනින් පටන් ගන්න නැත්තම් ගැටෙනවවත් ඇලෙනවවත් කියලා ඒවා වෙන්න බෑනේ කවදාක. එළියෙන් එන එක බාර ගන්න කැමති නෑ. ඒක නිසා ඔබ මොන දේ ගත්තත් මේ තියෙන ඒවෙන් තමයි ඔක පටන් ගන්න. මොකද මේවන් තමයි මේවෙන් යනව නම් තමයි බව හදන්නේ. එළියකින් ගියාට බව හදන්නේ නැහැ. එහෙනම් කවදාක්වත් අරිහතුන් වහන්සේගේ හැරෙන්න වෙන කාගේවත් එළියේ වැම් පටන් ගන්න නැහැ. පටන් ගන්න මේ දිනේ. කුසල මූලය කියන එක ඊට වඩා වෙනස්. කුසල මූලය යන්නේ එළියේ තියෙන අරමුණු ගන්න නෙමෙයි.
ඒක මනෝද්වාරයේ සම්බන්ධ කටයුත්ත. දැන් ඔය වචනේ එනකොට ඔළුවට මනෝද්වාරය කියලා හරි ලස්සන වචන නේද? ලස්සන නෑ විතර ගිනි ගොඩවල් ඔය. මනෝද්වාරය කියන වචනේ ඔය ඔළුවට වැටිච්ච ගමන් දැන් මොකද වෙන්නේ? අර ඔබ ලබාගෙන ආපු සියුම් අවබෝධය එහෙම බැහැලා යනවා. ඒකයි වැඩි. හරි පරිස්සමට යන්න ඕනේ. මොකද හේතුව වෙනදනේ අවසානයේදී වෙන්න ඕනේ මොකද්ද? මේක හොඳට අවබෝධ වෙන එක. දහම් කරුණ වැඩි වෙන එක නෙමෙයි. හොඳට ඔලේ තියාගන්න එක. එතකොට එහෙමනම් ඒ බත් කට කන වෙලාවේදී ආවනම් හොඳයි කියලා ෂෝක් කියලා. ඒක කොහොම වෙන්නේ නැද්ද? දැන් අපි පරිප්පු තිබ්බයි කියලා. එතන පරිප්පු කනකොට කවුරුත් නිකන් දැනෙන්නේවත් නැහැ නේද මේ විදිහට මෙන්න මෙහෙම පරිප්පු තමයි කන්න ඕනේ කියලා. පරිප්පු කනකොට දැනනවද එහෙම? මෙන්න මෙහෙම පරිප්පු තමයි කන්න ඕනේ කියලා. එන්නේ හිතට ප්‍රකට නොවුනට වෙනතනේ. පරිප්පු කාලා කියන්න පුළුවන් නේද? මේක හොඳද නරකද කියලා. දැන් ඇයි ඔබගේ අම්මගේ පුතේ ඕක ලුණු පොඩ්ඩක් බලලා බලන්න. පුතේ ඔක රහද කියලා බලලා බලන්න මේ අර යාළුවන්ට දෙන්න කලින්. නේම කියන්නේ. දැන් හරියට දුන්නා දෙන්න මොකද කියලා වැඩක් තියෙනවද? ස්වාමීනි මේක බඩ රසද කියලා බලන්න. කියලා වැඩක් තියෙනවද? එරුණා තියා ඔය රසයි. මොන රසයි? ඔය තියෙන එක රසයි. නැත්නම් අම්ම හැවුවේ තියෙන එක රසද කියලා නෙමෙයි. අම්ම හැවුවේ මොකද? රසද කියලා. අර රස. මොන රස? මේන. ඒ කියන්නේ අම්මා ඔබ දර්ශකයක් විදිහට පාවිච්චි කළා. මතකද pH කඩදාසි තියෙන්නේ? ඒ වගේ ලිට්මස් කඩදාසි තියෙන්නේ. විද්‍යාගාරේ ඒ වගේ. දර්ශකයක් විදිහට පාවිච්චි කළා. දැන් අම්මා දන්නවා ඔබ ගාව එකක් තියෙනවා. දැන් අම්මා හදපු එක ටෙස්ට් කළා. ඔබගේ දිවෙන් තිබ්බ ගමන් මොකද වෙන්නේ? මේ ඇහි බැමවල වලින් එහෙම ප්‍රතිඵල එනවා. නේ? නැතම් ගාවෙනවා මොකක් හරි මැෂින් එකෙන් ප්‍රතිඵලයක් එනවා. ඉතින් ඒක මේකෙන් නෙමෙයි නම් පටන් ගන්න. දැන් තූ ගන්න විදිය නෑ. මොකද අම්මා ඒක දෙන්නේ දෙවෙනියට. අම්මා ඒක දුන්නාට පස්සේ මේක එනව නෙමෙයි. හැදෙන්න එනකොට මෙයාත් එක්ක තමයි හැදෙන්නේ. මොකද මෙයාට තමයි සුබ. අම්මගේ පරිප්පුවද සුබ මේ ඔබගේ පරිප්පුවද සුබ. කාගේ පරිප්පුවද සුබ? අම්මගේ පරිප්පුවද තමන්ගේ පරිප්පුවද? තමන්ගේ පරිප්පුවයි සුබ. තමන්ගේ පරිප්පුව කියන්නේ මොකද්ද? මේ හිතේ තියෙන මේ පහ. ඕක තමයි සුබ. සුබ කියලා කියන්නේ භවයට සුදුසු. ඒ අම්මා අහන්නේ පුතේ මගේ පරිප්පුවත් භවයට සුදුසුද බලහන්. ඔය නෑ අහන්නේ. දැන් ඔබ ටියුන් කරන්න කියනවා පොඩ්ඩක් ඒක. ඔබ කියනවා මේකට තව ලුණු පොඩ්ඩක් දාලා කහ පොඩ්ඩකුත් දාන්න. දැන් ටියුන් කරන්න කියනවා. දැන් අම්මා ආයි අපි සංකාර කරලා දැන් බලහන් පුතේ මේක භවයට සුදුසුද කියලා. ආයි දිවේ ගාලා බැලුවහම දැන් එන්නේ තප වේදනාව පැත්තෙන්න. දැන් මොකද වෙන්නේ? දැන් අම්මගේ පරිප්පුව භවයට සුදුසුයි. කාගේ භවටද? කාගේ භවටද? ඔබ භවට. ඔබ භවති. ඒ භවට සුදුසුයි. ඊට පස්සේ ඒක මේසෙට හරියට පස්සේ එතනට ඇවිල්ලා දින ඔබද දැන්? නෑ. ඒක නැතිනම් යාළුවෝ. උන් කියනවා මේ පල්ලෙකට වක්කන්න වෙන මුන්ගේ අම්මට කියන්න තේරෙන්නේ නැහැ. එහෙම කියනවා. කියලා යාළුවෝ දෙන්න කතා වෙනවා. ඇයි ඒ? දැන් ඔය පරිප්පු කාගේ බවට සුදුසුයිවද ඔය තියෙන්නේ? ඔබ බවට පුතාගේ බවට සුදුසුයි ඔය තියෙන්නේ.
එන ඉතින් හිමීලා පුතේ උඹත් අරන් කොහෙන බලහන් උඹේ බවටත් හොඳයිද කියලා මේක කිය. එතකොට ගෙදර පස් දෙනාට පරිප්පු මාළු 5ක් හදන්න වෙනවා. එහෙම හදන ගෙවල් තියෙනවා මේක. පොඩි එක්කෙනා මේවා කන්නේ නැහැ කියලා පොඩි එක්කෙනාට වෙනම වෙන ගෙවල් තියෙනවා. ලොකු එක්කෙනා මේවා කන්නේ නැහැ. එළ මේ මටත් ගහයි දැන්. මහා පව් කරගන්නවා මේ කාලකණි දරුවා. උන්නේ වෙනම හදමු. ඔබේ මහල නැද්ද? ඕනේ තා. ඉතින් වෙනම හම්බ කරනවා වෙනම ඔක්කොම කරලා ඉල්ල ඊට පස්සේ වෙන්නේ හරියට මහන්සි වෙනවා ඒක උදෙසා. මොකද ඒ කවුරුත් දැකලා දෙන්නේ නැහැ පින්වතුනි මේ මෙන්න මෙයා කරන විගඩම. නැත්නම් මේ කාටවත් රසයක් එහෙම ඕනේ නැහැ. කාටවත් එහෙම අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි. මේ කැලේ නැති වුණා නම් පින්වතුනි අසුචිත් කමන්නේ නැහැ. අපි දැන් විස නැහැ කියලා අසුචි. ගඳ විතරයි කියලා. විස නැහැ හොඳ ගුණයි. හැබැයි ගඳයි. දරිය තුන හඳ නොකයිද? නව දූරියන් කන්නේ. නේද? සමහර දූරියන් ගඳයි. නමුත් ගුණ නිසා මක් කරනවා? කනවා. කරවිල කෑවියක් තිත්තයි. මම ගුණ නිසා කනවා. එහාට මැදේකින් කිසි ප්‍රශ්නයක් නැහැ කිසි හානියක් නැහැ. මෙන්න මෙයාගෙන් තමයි හානිය තියෙන්නේ. ඒකයි සදාගේ දන්නවා මෙයාව නසන්න කියලා කිව්වේ. මෙයාට තියෙන චන්දරාගේ තමයි තියෙන ප්‍රශ්නේ. මේක ආස්වාදයි සපයි සාරයි කියලා ගත් එක තමයි ප්‍රශ්නේ. දැන් කෙනෙක් දැක්ක ගමන් ලස්සනයි කියලා හිතෙනවා. කෙනෙක් දැක්ක ගමන් කැතයි කියලා හිතෙනවා. එහෙම හිතනවා? එතකොට තමයි මේක ඇල්ල නැත්තම් එහෙම. කියන්නේ මේක ආස්වාදය සපයි සාරයි කියලා අරන් නැත්තම් එතකොට මේක ප්‍රමුඛ වෙන්නේ නැහැ නේද? මේක ප්‍රමුඛ වෙන්නේ නැත්තම් තියාරය ලස්සනත් නැහැ. කැතත් නැහැ. ඒ රූපය. ඒක රූපය. අඳුන ගන්න පුළුවන්. නෝන කෙනෙක්. මහත්තයෙක්, පුතෙක්, පොඩි එකෙක්. ඒ ඔක්කොම අඳුන ගන්න පුළුවන්. ෂෝප් පොඩි එකෙක්ද? නෑ ෂෝප් පොඩි එකෙක් කෙනා කොහෙන් පටන් ගන්නව නෑ. මෙතනින් පටන් ගන්න. එතකොට ෂෝප් පොඩි එකයි. ෂෝප් පොඩි එකව ඕනනම් දැන් අම්මලා කරන්නේ මොකද්ද? පොඩි එකව ෂෝක් කරනවා. එකක ඇඳුම් අඳලා ආයෙ හැඩ බලලා ආයෙ කොණ්ඩේ පොඩ්ඩක් අනිත් පැත්තට පීරලා ආයෙ මොනවාරි දාලා ඔහොම මක් කරනවාද? පොඩි එකව ෂෝක් කරනවා. ෂෝක් කරලා පාරේ යනවා. අනිත් මිනිස්සු hina වෙනවා. දැන් ෂෝක් කළේ කාටද නෝද? Tamanට නෝ. ඒ මොන හරි දෘෂ්ටියක් එහෙම වැල්ලා තිබ්බනම් එහෙම. කොණ්ඩේ උඩට පීරලා කෝටු කෑල්ලක් වගේ උඩට ගහගෙන. යන එක ලස්සනයි කියලා එහෙම. මොකද වෙන්නේ? ඉතින් ගෑනුවෙක් කෙනා මොකද කරන්නේ? කොණ්ඩේ උඩට පීරලා අනක් වගේ එකක් හයි කරගෙන යනවා. ඉතින් යාට ඒක ෂෝක්. ලෝක සත්‍යයකට hina වෙනවා. දැන් බෝන තරම් hina නැද්ද මිනිසුන්ට? නැපු මුංගේ හැටි. මේක හිතන් ඇති ලස්සනයි කියලා. එහෙම නැද්ද? කොල්ල එක විතර කතා කරලා නැද්ද? කෙල්ල එක විතර කතා කරලා නැද්ද? තව මේකප් තිබුණ නැද්ද දන්නේ නැහැ මේකට දාගන්න. මොකම කතා කරලා නැද්ද? නැවත යා මේකප් එක දාගෙන ඊට බැස්සේ කවුරු වගේද? රූප රාජිනී ඊට බහින වගේ. ඇයි මේකද? මේකට ගැලපුවා හොඳට. දැන් මේකට ගැලපුවට හොඳට බලන්න ඔබ කන්නඩි ඉස්සරහට ගිහලා මොකද්ද කරන්නේ?
මේකට ගලපන එක. ඒක මේ ලෝකේ ජීවත් වෙන්න බෑ මේක නැතුව. ගොඩක් මේකේ තියෙන විදිහ ලෝක සත්‍යයේ මතය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කාන්තාවුන් ඇහි බැම අර තුනී කරන්න මොකක්ද ඒකට කියන්නේ? අන්න ඒක හැම කාන්තාවම වගේ කරනවා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා කාන්තාව අතරේ. එතනයි ඔක්කොම එහෙම කරන්නේ. ඇයි ඔක්කොටම හිතන්නේ එහෙම කරාම හොඳයි කියලා? ඇයි පිරිමියයි කරන්නේ නැද්ද? ඇයි කාන්තාවන්ට හිතන්නේ එහෙම කළාම හොඳයි කියලා? දැන් අපි ආච්චි අම්මලා කලේ නැන්නේ. අපේ අම්මලා කලෙත් නැද්ද දන්නේ? මතක නැද? නේද අක්කලා කළා. එතන ජෙනරේෂන් එක ඒකේ අය ඔක්කොම කරනවා. එතකොට කොහොමද ඔක්කොම එහෙම වගේ ඔක්කොම වගේ අය කරනවනේ එහෙම. එහෙම වෙන්නේ කොහොමද? ඒ දෘෂ්ටිය එන්න සෝස් එක හරි ප්‍රබලයි මේක. ඉතින් ටීවී එක. Facebook එක. ඔය දැන් අලුත් ඒවා තියෙන Facebook එක ගියයි අරක ගියයි මේක ගියයි. ඒවෙන් මොකද වෙන්නේ? අර දෘෂ්ටිය කියන එක ගොඩ පිරිසකට එකපාර දෙනවා. එතකොට ගොඩ පිරිසක් එකට ඒ ගැන කතා වෙනවා. එතකොට Facebook එකකුත් නැහැ, TV එකකුත් නැහැ, එහෙම නැති ගෑල්ලමක් ඉන්නවා. ඒ ගෑල්ලමේ අරගොල්ලෝ කියන එක අහගෙන ඉන්නවා. අරගොල්ලෝ ඔයාගේ හැබැයි හරි ලස්සනයි නේද? ඔයාගේ එකත් ලස්සනයි නේද? ඔයාගේ එකත් ලස්සනයි නේද? ඔහොම කියනකොට මොකද වෙන්නේ? අරක ලස්සනයි, අරක ලස්සනයි, අරක ලස්සනයි, අරක ලස්සනයි කියලා බහ ගන්නවා දෘෂ්ටි ඉත ඇතුලේ. එතකොට දැන් මොකද වෙන්නේ? ඇහි බැම කියනකොට ඒක තමයි පටන් ගන්න. දෘෂ්ටියෙන් ඇතුළට බහගත්තා නම් එහෙම දෙක පටන් ගන්නවා. ඊට පස්සේ තමන් කණ්ණාඩියෙන් බලනවා. අපු කැතයිනේ. එතන මෙච්චර කල් කැත නැද්ද? දැන් මෙච්චර කල් ජීවත් වුණානේ. දැන් අවුරුදු මේ 25න් පස්සේ තමයි දැන් මේ අර දෘෂ්ටිය වැන්නේ ඔළුවට. 24 නේ. එතකොට කණ්ණාඩිය ඉස්සරහට ගිහලා මවුල් ගෙදර ගියේ නැද්ද? ගියා. එතකොට ඇහි බැම කොහොමද තිබ්බට ප්‍රශ්නයක් වුණේ නැහැ. නේද? දෘෂ්ටිය වැන්නට පස්සේ මොකද වෙන්නේ? දැන් ඇහි බැම එහෙම බෑ. එහෙනම් දැන් ඔබට හැමදෙස්සම පේනවනේ නේද? පටන් ගන්න කවුද නේද? මොකද? ඒකයි තියෙන ප්‍රශ්නේ. මෙතනින් පටන් ගන්න එක තමයි ප්‍රශ්නේ. එහෙනම් එළියේ නේවට මුහුත් කරන්න ඕනේ නැහැ. එහෙනම් රූප නිරුද්ධ කරන්න ඕනෙත් නැහැ. විඥාන නිරුද්ධ කරන්න ඕනෙත් නැහැ. විඥානය කියන්නේ වෙනදනේ. විපාකෙට නේක. නමුත් ඒ විඥානේ වෙනස්කම් කරන්න එපා. ඒකයි කරන්නේ. විඥාණයට වෙනස්කම් කරන්න. මේ කිවි අවිද්‍යාවට ඉඩ දෙන්න එපා. එයාට ඕන එක කරන්න. ඇහැයි රූපයයි ගැටෙන වෙලාවේ අවිද්‍යාව මොකද කරන්නේ? එයාට ඕන එක කරනවා. ඒකයි. ඇහැයි රූපයයි ගැටෙන්නේ විපාකෙට. අපි කතා කරන්නේ. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ විපාකෙට. විපාක ශක්තිය තමයි ලෝකේ තියෙන ධර්ම ශක්තිය. මොකද ඔබ කරපු කර්ම වල තියෙන ශක්තිය. ඒ විනාශ කරන්න බෑනේ කාටවත්. එහෙනම් මේ විපාක ශක්තියෙන් තමයි මේවා ගේන්නේ. එහෙනම් ඇහැ රූපය දෙක එකට ගට්ටන්නේ කවුද? විපාකෙට. ඇහැ රූපය දෙක එකට විපාකෙන් ගැටුණාට පස්සේ චක්කු විඥානය හටගන්නේ විපාකෙ නිසා. ඒ චක්කු විඥානය හටගන්න විපාකෙටම ගෙන්නනවා කවුද? විපාකෙට චේතනා කියන එක නම හැදෙනවා. මොකද විඥානය හදන්නේ කවුරුද? චේතනා. චේතනා කියන්නේ චෛතසිකය. හිත සමග යෙදෙන එක. උන්ට වඩා ගන්න යන්න එපා ඒවා. චේතනා කියන එකක් හැදෙනවා. ඒකත් විපාකෙන් හැදෙන්නේ. ඉතින් විපාකෙන් චේතනා හැදෙනකොට සං කියලා එකක් එනවා. මතකද? සංගාල සං එනවා. එතකොට මොකද වෙන්නේ? දැන් සංචේතන. දැන් ඉතින් කර්මනේ. දැන් අවිද්‍යාව තියෙනකම් මොකද්ද කරන්නේ? විපාකෙන් හැදෙන්න දෙන්නේ නැහැ. නැත්තම් විපාකෙන් හැදෙන්න ආවිය. කිසි ප්‍රශ්නයක් වුණ නැහැ නේ කාට. විපාකෙන් හැදෙන්න ආවේ. ඇහැ රූපය දෙක ගැටුනේ විපාකෙන්. ඔබ පින්වතුනි මේ බිම තියෙන මල් පොකුරක් අරගෙන ඉන්න ඇස් දෙක ගාව තියාගත්තා. ඇහැ රූපය ගැටෙන විපාකෙට. මේ වෙලාවේ ඔබට මේ මල් පොකුර පේන්න බැරි නම් එහෙම විපාකයක් නැත්තම් මේ මල් පොකුර පේන්න කියලා. ඔබ මෙහෙම මල් පොකුර අතට ගන්නකොට වැද්ද ගන්න වෙනවා. නැත්තම් ඇහැ කෙවිලා නැත්තම් මොනාරි ඇහැට වැටිලා
විපාක ශක්තිය කියන්නේ එහෙම එකක්. ඔබ කොච්චර උත්සාහ කළත් මන්ද බුද්ධියක ඉංජිනේරුවෙක් කරන්න බෑ. පුළුවන්. පුළුවන්. බෑ. කොච්චර උත්සාහ කළත් අන්ධයෙකුට රූහ වෙන්නන්න බෑ. ඒගොල්ලන්ගේ විපාක හරි ප්‍රබලයි. ඒ පැත්තට තියෙන විපාක ප්‍රබලයි. එහෙනම් විපාක ශක්තිය තමයි පින්වතුනි ඔය ඔක්කොම කරන්නේ ඇවිදilla. ඉතින් අරිහතුන් වහන්සේගේ ඔක්කොම මුළු දී පැවැත්ම යන්නේ කොයි විදිහටද? විපාක. විපාක ශක්තියට ඕන විදිහට යන්න ඉඩ දීලා උන්වහන්සේ පැත්තකටලා ඉන්නවා. මොකද උන්වහන්සේට භව හදන්න ඕනේ නැහැ. මොකද භව හදන්න ඕනේ නැත්තේ ඇයි? ඉතින් භව හදන්න තරම් වටින එකක් නැහැ. අරිහත් වෙන්න කලින් තිබ්බ භව හදන්න තරම් වටින ඒවා. මොනවද ඒ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික. මොකද ඒවා ආස්වාදයි සැපයි සාරයි කියලා හිතිච්ච නිසා. දැන් සුභයි කියලා හිතාගෙන හිටියා. කියන්නේ භව හදන්න සුදුසුයි කියලා. මේක ආස්වාද සැප සාර නෑ කියලා. පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියලා 100%ක්ම වැටුණාට පස්සේ. මොකද උනේ? අර සුභයි කියන එකට ඉස්සරහින් වෙන්න ආයන්න. මොකක් කියලා? අසුභයි කියලා වෙන්න. අසුභයි කියන තීරණයට ආවා. අසුභයි කියන තීරණයට ආවා කියන්නේ ආයි භව හදන්නේ නැහැ. භව හදන්නේ නැත්තම් ජාති නැහැ. ජාති නැත්තම් ජරා මරණ දුක නැහැ. ඒ කියන්නේ ශෝක පරිදේ දුක් දම සුපායස නැහැ. අර මැද ඔක්කොම ටික කට් කළා හැකි වේදනේ මැද එකක්වත් ඕනේ නැහැ. එහෙම තමයි අර න්‍යාය ධර්මයේ හදලා තිබ්බේ. හතරෙන් නැතු නිවන් දකින්න. මැද ටික ඕනද නිවන් දකින්න. මේක ආස්වාදයි සැපයි සාරයි නා. කොහොමද? සුභයි. සුභයි නම් කැලීම බව. ආයිද මැද්දේ මොන වේදනාවද? අදාළද? අදාළද? නෑ. මේකක්ව අදාළ නෑ මේක. මේක සුභයි නම්. ඉතින් සුභ. ඒ කියන්නේ භවය හැදුනා. භව හැදුනා නම් ජාති හැදෙන එක නතර කරන්න බෑනේ. දැන් ජාති හැදුනා. දැන් ජාති හැදුනා ජරා මරණ හැදෙන නතර කරන්න බෑනේ. ජරා මරණයට ගියා. එතන ශෝක පරිදේ දුක් දෝමන සුපායස තියෙනවා. එහෙනම් ওই තුන මැදද? අර මැද්ද ඔක්කොම ගාව ගන්නවනේ. සල්ආයතන පච්චයා පසු පස්ස පච්චයා වේදනා. ඕනේ දෙකක් අර. මේ වැඩේ තේරුම් ගන්න ඕනේද? නෑ. ඒ ඔක්කොම අමතර සටහන්. අවශ්‍යතාවය තියෙන එකයි. මේක සුබයි නම්. ඉතින් බව තියෙනවා. සුබයි කිව්වේ ඒක නේද? මේක සුබයි නම් අන්න බව තියෙනවා. බව තියෙනවා නම් ජාති තියෙනවා. ජාති තියෙනවා නම් ජරා මරණ වලින් හටගන්න මහ දුක්ඛ කන්දේ තියෙනවා. හරි මේ ඔක්කොම පටන් ගත්ත වෙන්නේ නිකන් හිතලා බලන්න අපරාධයක් නෙමෙයි කරගන්න. ඒ ඇහැ රූපය ගැටෙනකොට ඒ විපාකෙටම ඒ ශක්තියම තමයි පිටින් චේතනා කියන කර්ම ශක්තිය වගේ සාමාන්‍ය මනුස්සයාගේ කර්ම ශක්තිය වගේ චේතනා කියන දේ තුලින් මොකක් හැදෙන්නේද? විඥානය හැදෙන්නේ. දින් චේතනා හරහා විඥානය හැදෙන්නේ එනකොට අවිද්‍යාව තියෙනකම් මොකද වෙන්නේ? මොකද එයා සුබයි කියලා හිතන් ඉන්න නිසා. දැන් එයා දන්නවා පිටින් එකක් හැදෙන්න යන්නේ කියලා. දැන් ඔය හැදෙන්න යන්නේ එතකොට. දැන් අපි හිතමු අවිද්‍යාව නිදි. අවිද්‍යාව නිදි. නිදාගෙන ඉන්නකොට ඇහැ රූපය ගැටෙනවා. අවිද්‍යාව ඔබ නෙමෙයි. අවිද්‍යාව නිදි. අවිද්‍යාව නිදාගෙන ඉන්නකොට ඇහැ රූපය ගැටුණා. දැන් ඔන්න චේතනා හැදිලා. දැන් ඔන්න ඉස්සරහට යනවා. අනිකන් හිතමු අවිද්‍යාව නිදි කියලා. අවිද්‍යාව නිදි කියලා එකක් නෑ. කවදාවත් එහෙම එකක් නෑ. අපි නිකන් හිතමු. දැන් අවිද්‍යාව නිදි කියලා. අවිද්‍යාව නිදාගෙන ඉන්නකොට ඔන්න ඇහැ රූපය ගැටුණා. දැන් චේතනා ආවා. චේතනා ආවේ අර ඇහැ රූපයයි චේතනාවේ ආවේ. එහෙනම්
ඇහැයි රූපයයි ඇහැයි රූපේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න පුළුවන්. හිතක් තමයි දැන් මෙයා මේ හදන්න යන්නේ. හවුද නැද්ද? ඔව්. අවිද්‍යාව නේද? එහෙනම් දැන් චේතනා ඔන්න හදනවා හිත. දැන් චේතනා හදන්නේ චේතනා කාටද අයිති? අර විපාකෙට. ඒ විතරේ විපාකෙන් ඇහැ රූපය එකට ගැටුවට පස්සේ නම් ඒකේ තියෙන ඒවා බහින්න තමයි චේතනා දැන් හිත හදන්නේ. දැන් චේතනා හිත හැදුවහම දැන් ඒකට බහින්න පුළුවන් අවසරය තියෙන කාටද? අර ගැටිච්ච අයට. ඔය අතර අවිද්‍යාව ඇහැරුණොත් එහෙම. කෑ ගහයි නේද හිටු ඕක හදන්න එපා කියලා. දැන් අවිද්‍යාවෙන් මොකද්ද කියන්නේ? සුභයි. මොනවද සුභ? මේ ලෝකේ තියෙනවද? මේ එළිය ලෝකේ තියෙනවද සුභ? නෑ මේවා සුභ මේවා. ඒ නිසා අපි අවිද්‍යාව කවදාක නිදාගන්නේ නැහැ. හයි නිදාගෙන ඉන්න වෙලාවට ඔබ ගියොත් එහෙම ඉස්සරහට. එතන යාට ඕනේ නෙමෙයි නේද හැදෙන්නේ? මේ අවිද්‍යාව නැති වෙන්න වෙලාවක් නැහැ ඔබට. නාන්න ගියත් අවිද්‍යාව තියෙනවා. ඔය දකින්න හැම වෙලාවකම ඕන එකකට දෙන්නද? එයා මූලික කරලා තමයි. ඒ කියන්නේ ඇහැ රූපය ගැටෙන වෙලාවේදී චේතනා එනකොටම අවිද්‍යාව විසින් දානවා ඒකට සම්පාද. දැන් ඒක චේතනා නෙමෙයි සංචේතන. සංචේතනා දාපු ගමන් දැන් කර්මයක් වුණා ඒක. විපාකයක් ඉදිරිය යන්න තිබිච්ච එක. දැන් මොකක් කළාද? දැන් කර්මයක් කළා. සංචේතනාව කියන්නේ කර්මයක්. කර්ම තියෙන්නේ ලෝක සත්‍යයට විතරයි. කර්මයක් කියන එක පින්වතුනි ඔබට දැනගන්න පුළුවන් විදිහ තමයි. අන්තිමට මම හැදුනහම කලා කියන එකක් දැනෙනවා. මම මේක කළා. එතකොට මම මේක කළා. ඔහොම ඒවා දැනෙනවා. ඒ ඔක්කොම කර්ම. කර්ම කියන්නේ එහෙම එකක් මේ සපේන්නේ ක්‍රියා නෙමෙයි. හරියටම වහන්සේට කියනවා ස්වාමීනි අර බලන්නකො අර බුදු පිළිමේ දිහා ඉතින් බලන්න ඕන. දැන් කර්මයක්ද කළේ? ක්‍රියාවක්ද කළේ? ඒක ක්‍රියාවක්. කර්ම කියන්නේ ක්‍රියාවලට නෙමෙයි. කර්මයක් කියලා කියන්නේ පින්වතුනි අවසානයේදී මම කියන එක හැදුනට පස්සේ ආන්ගේ මට තේරෙනවා මං කළා කියලා දේවල් ටික. අන්න ඒක තමයි කර්ම කියන්නේ. එහෙනම් දැන් අවසානයේදී මම හැදෙන්නේ නැත්තම් එහෙනම් මං කළා කියලා දේවල් කොහේරි තියෙනවද? නැහැ. එහෙනම් අරිහතුන් වහන්සේලා කර්ම කරන්නේ ඒ මනෝ සංචේතනාව වෙන වෙලාවට ඒක සංචේතනාව වුණොත් මොකද වෙන්නේ? ඒක කර්මයක්නේ. ඒක නිසා තමයි හිතෙන්නේ. මම හිතුවා. මම බැලුවා. මම කළා. ඔය ඔක්කොම හිතෙන්නේ මම කළා කියලා. ඔන්න ඔකට තමයි කියන්නේ කර්ම කියලා. අරිහතුන් වහන්සේ කර්ම කරන්නේ නැහැ කියලා බහලා තියෙනවනේ. අරිහතුන් වහන්සේ දාන දෙනවද නැද්ද? අරිහතුන් වහන්සේ දාන දෙනවද නැද්ද? දානයක් දෙනවද නැද්ද? දෙනවා. සාරිපුත්‍රයන් වහන්සේම දන් දුන්නේ. ඇයි ඒක කර්මයක් නොවෙන්නේ? ඔබ දානයක් දුන්නාට පස්සේ ඔබට හිතනවද මම දානයක් දුන්නා කියලා? හිතනවද නැද්ද? හිතෙනවා. අරිහතුන් වහන්සේ දානයක් දුන්නාට පස්සේ මන් දානයක් දුන්නා කියලා හිතෙන්නේ නැහැ. එහෙනම් අරිහතුන් වහන්සේ කළා තියෙන කර්මයක් නෙමෙයි ක්‍රියාවක්. දානයක් දීම කියන්නේ අරිහතුන් වහන්සේට ක්‍රියාවක්. දානයක් දීම කියන්නේ ලෝක සත්‍යයට කර්මයක්.
වැටුණාද? බර වැඩි ඕකේ. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේව එච්චර තේරෙන්නේ නැති පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ටික ටික අල්ලගන්න. ඒකයි තියෙන්නේ. උවමනාව තියෙනවා නම් ටික ටික අල්ලගෙන යන්නයි තියෙන්නේ. එහෙනම් මෙයා මේ එළියට පයින් එක කරදර නැද්ද? එයානේ මෙන්න මේ ඔක්කොම කරන්නේ. එයා. ඉතින් ওই ටික පිටින් ප්‍රඥාවෙන් ඕනේ දකින්න. මොකද මේ ඇත්ත එකට දකින්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. ප්‍රඥාවෙන් දැක ගන්න. මෙයා ඉඳගෙන තමයි මේ ඔක්කොම කරන්නේ කියලා. අවිද්‍යාව තමයි ඔක්කොම කරන්නේ. ඒක නිසා මෙතන ප්‍රතිකර්මය කළා නම් අර කියප එක ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. මේක මේ මට්ටමින් හිතා ගන්න එක භයානක නැද්ද කියලා ඔබට දැන් තේරෙනවද? භයානකද නැද්ද කියලා? තේරෙනවනේ. මේවත් එන් හිතාගත්ත ගම තමයි අර ඔක්කොම තියෙන්නේ. එහෙනම් මේ ලෝක වස්තුන්ගේ පිඟුතුනේ ඔය ප්‍රශ්නේ නැහැ. ලෝක වස්තුන්ට බය වෙන්න එපා ඒක නිසා. එළියේ ඉන්න කෙල්ලට බය වෙන්න එපා. බය වෙනවනේ කාටද? ඇතුළේ ඉන්න කියලා. එළියේ ඉන්න කෙල්ලෝ ටික ඔක්කොම ගෝණි දාලා වහලා තිබ්බා. පුරුෂයා පෙළෙන එක නතර වෙනවද? නෑ මොකද පුරුෂයා පෙළෙන්නේ එළියේ ඉන්න කෙනා ඉඳලා නෙමෙයි. ඇතුළේ ඉන්න කෙනා. වැසීම කියන එක මේකට අදාළ එක නෙමෙයි. ඇතුළාන්තයේ තමයි කතන්දරේ යන්නේ. ඒ ඇතුළාන්තයේ තමයි ප්‍රතිකර්ම කරගන්න. මේක නැත්තම් ගෑණි කෙළුවෙන් ගියක් කමන්නේ. පිරිමේ කෙළුවෙන් ගියක් කමන්නේ. මේක නැත්තම්. මොකද ඒක රූපයක් විතරයි. ලස්සනද ඒක? ඒක ලස්සනද? දැන් හෙළුවෙන් යන මිනිස්සෙකුයි ගෑණියෙකුයි. මේක නැත්තම් ලස්සනද ඒක? කැතද ඒක? ඒත් නෑ. මේක තමයි ප්‍රශ්නේ. එහෙනම් අරිහතුන් වහන්සේට මතකේ නැද්ද මොකද? නැතිද අරිය තථාගතයන් වහන්සේ අවවාද දෙන්නේ නැහැනේ කාටවත් නැද්ද? අටාචාරාව රිද්ද කඩාගෙන දුවගෙන ආයි. රිද්ද කන්දන්න කි. ඒ තථාගතයන් වහන්සේ කාමයේ විශ්ේ කියලා බයිටද? මෙයක් උන්නේ නැහැ. ඒකයි මෙතන දැන් මේවා සමහර මිනිසුන්ට හිතා ගන්න බෑ. ඉතින් සමහර මිනිස්සු හිතනවා අරිහතුන් වහන්සේලා ලස්සන පේනවා. මොන වගේද කියලා හව. ඒ ගිහි කාලේ ලස්සන පේනවලු. ගිහි කාලේ නමක් ලස්සනට දැක්කම දැනුත් එක ලස්සනයි. මොකද ලස්සන තියෙන රූපෙලු. ප්‍රිය මధుර ස්වභාවය රූපවල තියෙනවා. සුද්දගෙන් ඇහුවත් ඒක දන්නව මොකක්ද? ලස්සන දින රූපේ නෙමෙයි උන් කියන්නේ ලස්සන දින ඇහි කියලා. ඒ ඇහි කියලා කියන්නේ ඒක එක්කනට වෙනස් කියන එක හිතේ තියනවා කියලා කියන්නේ. ලස්සන කියලා කියන්නේ සැප වේදනාවට. ලස්සන කියලා පේනව නෙමෙයි ලස්සනයි කියලා දැනෙනවා. හිතට දැනෙනවා ලස්සනයි කියලා. ලස්සනයි කියලා පේනවා කියලා එකක් නැහැ. පේන්නේ ඔය දින එකම තමයි. කාලකදී රස කාලකදී විස වෙනවා. කාලකදී තිත්ත වෙනවා. කාලකදී ලස්සන කාලකදී කැත වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. කාලකදී ලස්සනයි කියලා හිතෙච්ච එක කාලකදී
කැතයි කියලා හිතෙනවා. දැන් ඔය කොණ්ඩේ කාන්තාව විශේෂයෙන් කිය. ඔය කොණ්ඩේ ඔය ස්ටයිල් එකම තිබුණේ පොඩි කාලේ ඉඳලා මේ වෙනකම්. නැත්තම් ඔක වෙනස් කරාද? වෙනස් කළා. ඇයි? කලකදී රසයි. එන කලකදී ලස්සනයි. තව කලකදී කැතයි. එතන මොකද කළේ? ඒ කලයේදී ලස්සනයි කියලා හිතන එක. ඒකට මාරු වුණා. එහෙම නෙමෙයිද කලේ? එකම ස්ටයිල් එකට දැන්දේ. ජීවිත කාලෙම එකම ස්ටයිල් එකට දැන්දේ නෑ. කලකදී ඒක ස්ටයිල් එකක් හොඳයි. ඊට පස්සේ ඒ ස්ටයිල් එක හොඳ නෑ. එහෙනම් ස්ටයිල් එකේද වරද තියෙන්නේ? නෑ. හිතේ. එහෙනම් ලස්සනයි කියලා කියන්නේ හිතේ තියෙන එක. කැතයි කියලා කියන්නේ හිතේ තියෙන එක. හිතට දැනෙන එකක් ඒක. ඒක රූපවල තියෙන එක නෙමෙයි. ඒක පෙළෙන කෙනාට තමයි ඒ ඔක්කොම තේරෙන්නේ. පෙළෙන්නේ නැත්තම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. එහෙනම් පෙළෙන්නේ මෙන්න මේකෙන්ද. එහෙනම් මෙන්න මේකට තියෙන චන්දරාගය දුරු කරගන්න වැඩේ ඉවරයි. මෙන්න මේ පහළ තියෙන චන්දරාගය දුරු කරගන්න. ඒතර වැඩේ ඉවරයි. මේකට තියෙන චන්දරාගය දුරු කරගන්න නම් මොකද කරන්නේ? චන්දරාගය හටගෙන තියෙන මොකක්ින්ද? මේනික. ආස්වාදය සපයි සාරයි නිසා. එහෙනම් ඒක දුරු කරගන්න. ඇත්ත ස්වභාවය දකින්න. ආස්වාදය සපයි සාරයි කියලා නම් තියෙන බොරුවටනේ. හොඳටම පේනවනේ මේක දිහා ගියාම ආස්වාද හම්බ වෙනවා. හොඳ ගිනි ගෙඩියක්ද හම්බ වෙන්නේ. දෙක ඔබටම පේනවනේ. ඒකයි කිව්වේ මේක දිහා බලාගෙන ඔක මෙනෙහි කරන්න කියලා. මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි මේ තියෙන්නේ. උදයංග මත්තංග ආස්වාද ආදීන නිසරණ තමයි මේ තියෙන්නේ. ආස්වාදයක් එන හැටිත් පේනවා. ආදීනව රොත්තක් තියෙන බවත් පේනවා. ඔය සෙක්ෂන් B කියන්නේ සම්පූර්ණයෙන්ම ආදීනව. ඕක ඇතුලේ තමයි මේ කියන්නේ මහා ගිනි ගන්න ඔක්කොම ටික තියෙන්නේ. හයි මෙතනින් පෙළුණාට පස්සේ මොකද වෙන්නේ? පෙලීමෙන් නිදහස් වෙන්න අවශ්‍යතාවය එනවා නේද? එතන පෙලීමෙන් නිදහස් වෙන්න අවශ්‍යතාවය ආපු ගම. දැන් ඇහැ රූපයයි ඕනේද නැද්ද? ඇහැ රූපයයි ඕන නම් පිටුනේ ඇහැ රූපයයි පවත් ගන්න ඕනේද නැද්ද? එහෙනම් ඇහැට ආරක්ෂාව දෙන්න ඕනේද නැද්ද? රූපෙට ආරක්ෂාව දෙන්න ඕනේද නැද්ද? ඔය ඔක්කොම කරන්න ඉබේ. දැන් රූප කීයක් ආරක්ෂා කරනවද මේ කාලේ? රූප කීයක් ආරක්ෂා කරනවද මේ කාලේ? ඒකද ඔබ කොණ්ඩේ පීරනකොට කෙස් ගන්න මේ පනාවට කෙස් ටිකක් આવත් එහෙම මොකද? මොකද වෙන්නේ? ડોක්ටර් කෙනෙක් ගාවට යනවද නැද්ද? ටිකක් වැඩිපුර આવත් එහෙම. ඒ තරම් රූප තෝගයක් ඔබ රකින්න. ඇයි? පරිස්සම් කරනවා. හේතුව මොකක්ද? මෙතනින් පෙලිච්ච කෙනාට පෙලීමෙන් නිදහස් වෙන්න නම් මොකක් ඕනේ? ඇසයි රූපයයි ඕනේ. ඇස පවතින නම් ඊතර ටික ඔක්කොම ඕනේ. මේ මුළු ශරීරයක් නැතුව පෙඟෙන්නේ ඔබට මේ ගමනේ යන්න බෑ. එහෙනම් ඔය ශරීරය ආරක්ෂා කරගන්න කියලා බෙන්දේ මහා පුදුමාකාර දැවිල්ලක් ඇවිල්ලකින් ජීවත් වෙන්නේ මොකකින්ද? සෙක්ෂන් B හින්දාද සෙක්ෂන් A හින්දාද? ඔය එක පටන් ගත්තේ කොහෙන්ද? ඒ වලින්. හොඳට අත්දකින්න තියෙනවා. අද දුක සෙක්ෂන් B වලට දාගෙන නිසාද වින්ගදින මොකද කරන්න තියෙන්නේ? අද මුළු ලෝකෙම රකින්න වෙලා තියෙන්නේ. දැන් ලෝකෙ විනාශ වෙනවා කිව්වොත් එහෙනම් දුකටපත් වෙනවද නැද්ද? මේ ලෝකේ තියෙන රූප ටික ඔක්කොම විනාශ වෙන අවස්ථාවක් තියෙනවා ඔබේ ජීවිතේ. හවද්ද? ඇස් දෙක නැති වෙච්ච දවස්. මේ ඇස් දෙක නැති වුණා කියන්නේ මොකක්ද? රූප ටික ඉවරයි. දැන් රූප තිබ්බට වඩා නෑ.
ඒක නිසා ලෝකේ තියෙන රූප ඔක්කොම ආරක්ෂා කරන දඟලනවා වගේ ආරක්ෂා කරනවා මොකද්ද? ඈ. ඉතින් මේ පීඩාකාරී තත්ත්වයක් උදා වෙලා තියෙන ඕක නිසා. ඔබ බයයි ඔබට ඇහැ නැති වෙයි කියලා. රූප නැති වෙයි කියලා. ශරීරය අංග ටික නැති වෙයි කියලා. පුතාගේ රූපේ, දුවගේ රූපේ, නැන්දාගේ රූපේ, මාමාගේ රූපේ, අම්මාගේ රූපේ, තාත්තාගේ රූපේ. වාහනේ රූපේ. ඒ වාහනේ පොඩ්ඩක් හීරුනොත් එහෙම. ඒ හදන්නේ නැහැ. ඒ වාහනේ පොඩ්ඩක් හීරුනහම එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? වෙනවා. මොකද වෙන්නේ? මානසික තැවිල්ල. පෙරෙල්ල. හදවනේ රූපේ ඉන්නේ. ඒක නිසා අපි මෙතන පුළුවන් තරම් උත්සාහ කරනවා නේද? මේ වාහනේ විදිහට තියාගන්න. දැන් වාහනේ ගාවින් කවුරු හරි ගියොත් එහෙම තව වාහනේ ලං කරලා ගියොත් එහෙම හොඳට ඕම බය වෙලා කේන්ති යනවා නේද? හදකල බන් නවත්තලා බයින්නද කියලා. බය. මොකද හිතන්නේ මේක තියෙනකම්. සෙක්ෂන් A තියෙනකම් වෙන්නේ මුළු ජීවිතේම ගත කරන්නේ බය. මුළු ජීවිතේම ගත කරන්නේ ශෝකයෙන්. ඒක මහ පුදුම දෙයක් වෙන්නේ. අනාගතයේ පිළිබඳ පුදුම බයකින් ඉන්නේ. අතීතයේ පිළිබඳ පුදුම පසුතැවිල්ලකින් ඉන්නේ. කොච්චර රස කෑමක් කෑවත් පිඟුදින ඒක වැය වෙච්ච නිසා කාලේ ගෙදර ආවිල්ලා හිතන්නේ යාළුවට කියන්නේ මොකද්ද? මා කෑවා මම මාර කෑමක් කෑවා බං ඒක පුදුම රහයි බං ඒක ඉවරුණානේ ඉතින් ආයෙ සල්ලි තිබුණ නැහැ ඉතින් මං ආවෙන්. අතීතයේ පිළිබඳ මොකද්ද තියෙන්නේ? පසුතැවීමක්, පිළීමක්, 10ක්. ඒ රස කෑමන්නේ කාලේ තියෙන්නේ. රස කෑමක් නේ කෑවේ. එතකොටත් පිළීමද ඉතුරුනේ? ඉතින් කෑම රසයිනේ. අතීතයේ පිළිබඳ පිළිදෙල පසුතැවිලි නෙමෙයි තියෙන්නේ ඔබට. ගන්න ඔබ අතීතයේ ඔබට ලැබෙච්ච ලස්සන සිදුවීමක් ගන්න. අර මන් පසුතැවිල්ල නෙමෙයි දැන් තියෙන්නේ කියලා. එයි ඒක මං කියලා ගියාද? නෑ. එන අතීතයේ මතක් කළොත් පිළිදෙල පසුතැවිල්ලක් තියෙන්නේ. අනාගතයේ මතක් කළොත් බයක්. ශෝකයක්. අතීතයේ මතක් කළොත් පසුතැවිල්ලක්, ශෝකයක්. අනාගතයේ මතක් කරනකොට බයක්, ශෝකයක්, තැති ගැන්මක්, ලොමු දැහ ගැන්මක්. ඕවා තමයි තියෙන්නේ. කවුරු ඔබ අල්ලලා පිඟුදුනේ. උල් දෙකක් අරගෙන ඇස් දෙකට මෙහෙම අයින්න වගේ ආවොත් එහෙම. ඔබ හිතලා බලන්න. ඔබට මොන සා ගින්නක් හටගන්නේ කියලා හිතේ. අරිහතුන් වහන්සේට එහෙම හටගන්නේ. ඉතින් අරිහතුන් වහන්සේට සෙක්ෂන් B වලින් මොනව කරන්නේ? අරිහතුන් වහන්සේ දුකට පිළියම් කරන සෙක්ෂන් B වලට නෙමෙයි. උන්වහන්සේ දුකට පිළියම් කරන සෙක්ෂන් A වලට. උන්වහන්සේ පිළියම් කරලා ඉවරයි. එහෙනම් සෙක්ෂන් A උන්වහන්සේට නැහැ. එහෙනම් සෙක්ෂන් B කොහොමද? නැහැ. එහෙනම් උන්වහන්සේට දුකක් හට ගන්න කාටවත් දෙයක් කරන්න බෑ. ශාරීරික වේදනාවක් තියෙයි. උන්වහන්සේගේ අද්දක පොට්ට කරලා ගියොත් එමේ ඊට පස්සේ වැසිකිළියට කැසිලියකට යා ගන්න අරවට මේවට ඉතින් විදිහක් නැති වෙයි. ඒ හැරෙන්න දෙයක් නැහැ. මානසික තැවිල්ලක් දැවිල්ලක් එන්නේ නැහැ. දැන් ඔබට ඇස් දෙක නැතුනොත් වේදනා දෙකක් තියෙනවනේ. එකක් තමයි මේ ඇස් දෙකට කූරෙන් ඇනීම නිසා එන දුක් වේදනාව. ඒ කියන්නේ ශාරීරික වේදනාව. ඒකද වැඩි. ඒ වෙලාව වෙන මානසික වේදනාවද වැඩි. සියද විනාශා ගන්නේ පිඟුදිනේ මේ මානසික වේදනාව. ඇස් දෙක නැතිලා නෙමෙයි පිඟුදිනේ ඔය කකුල කපලා මිනිස්සුන්ගේ. දිය වැඩි ආවරේ මේ හැදලා කකුල කැපුවට පස්සේ ඔබ දැකලා ඇති නේද? ඔය මිනිස්සුනේ සිහිය එනකොට ස්පිරිතාලේ දෙවනත් එන්න කෑ ගහනවා. මොකක් නැතිලාද? කකුල නැතිලා. තමාගේ ඇඟිල්ලක් නැතිලා. ඇඟිල්ල කපලා. අපිට සමහරවිට දැන් මේක කිව්වට තේරෙන්නේ නැහැ. සීන් ටිකක් වැඩිපුර කාලා මේක අත්විඳලා බලන්න.
ඒවල තේරෙයි. මේ දිවාස ගන්න නෙමෙයි. ඔය දොරට හරි කොහෙට හරි යහුවෙලා පෙන්වදෙන ඇඟිල්ල පොඩ්ඩක් නිල් පාට වුණා කියලා එහෙම. ඔක කීවතාවක් බැලුවා. මුනේ පිම්පල් එකක් ඇවිල්ලා එහෙම කීවතාවක් බලලා තියනවද? ගේන්න. ගොන්න කකුලේ ඇඟිල්ලක් ගැහුවොත්. ඇඟිල්ල මොකටද මේකද? ඇඟිලි තව තියෙන්නේ. එහෙව් එකෙන් ඇඟිල්ලක් කැපුවම එච්චර අමාරු නෑ. එනේ. මැද ඇඟිල්ලක් අපි දුමු මැද ඇඟිල්ල වගේ කපලා යනවා කකුලේ. ඒක එකක් කපලා. බැලන්ස් එකට ලොකු ප්‍රශ්නයක්වත් නෑ. මාවට ඇඟිල්ල වගේ කැපුණා බැලන්ස් එකට ප්‍රශ්නයක් කිව්වේ හැකිනේ. මැද ඇඟිල්ල වගේ කැපෙනවා කියලා අපි හිතමු. ඒත් මහා ගින්නක් එනවද නැද්ද? ඇයි? මගේ ශරීරේ. ඒ කියන්නේ මගේ මොකක් කැපුණා? ඇඟිල්ල කැපුණා. මගේ ඇඟිල්ල කැපුවා. එනේ මේක මම. ඕක නැති ගමන් තමයි කායानुපස්සනාව දේශනා කරන්නේ. මේක මම. මේ මගේ ඇඟිල්ලක් කැපුවා. ඒත් එක්කම මෙතන තියෙනවා කකුල තියෙන්න ඕනේ විදිය. තියනවද නැද්ද? ඔබේ කකුල තියෙන්න ඕනේ විදිය මෙතන තියනවද නැද්ද? තියෙනවා. එහෙනම් කකුල අරමුණු වෙන හැම වෙලාවකම දුක් වේදනාව හරහා ඔබට මහ ගිනි උදා වෙනවා. ඒකෙන් ඉතින් කකුල ඇඟිලි කපන්නම ඕනේ දුක් වේදනාව උදා වෙන්නේ මේ ගින්න උදා වෙන්න. දැන් කකුල කපලා නැහැ නේ කාග. දැන් කකුල තියෙනවද මෙතන තියෙනවද? තියෙනවද නැද්ද? තියෙනවා. කකුල කපන්න දෙයක් නැහැ නේද? මෙතන තියෙනවා නම් දැන් කකුල කියලා කියපු ගමන් කොහෙද? ගින්න අඟුරු වලේ තමයි. එයි ඕනෙන් දැන් කකුලේ මර ටිකක් ගහම හොදන්නේ. කකුලේ මර ටිකක් ගහුනම හොදන්නේ. මෙන්න මෙතන. අරියදුන් වහන්සේගේ මට්ටම හිතන්න එපා. සුදුසු නැති නිසාත් කරනවනේ. ලෙඩ හැදෙන නිසා කරන්න බෑ. දැන් අතේ මඩ දිනවල අරියදුන් වහන්සේත් බත් කන්නේ නැහැ. දන්නවද දන්නේ නැහැ? උන්වහන්සේ මොකද කරන්නේ? අත හොදනවා. සමහරවිට උන්වහන්සේ සබන්දාරත් අත හොදයි. ඒක අවිද්‍යාවද? ඒක අවිද්‍යාවද? නෑ. ඒක උන්වහන්සේ ගාව තියෙන දැනුමක්. ආස්වාදය සපයි තාරා කියලා හිතාගත්ත එක නෙමෙයි ඒක. කලිසු දෙයක් තියෙනවා ඒක කරනවා. පැසිරෙට ගියාම සබන්දාරත් හොදන ගන්න නැද උන්වහන්සේ? හොදයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මෙතනට අරගෙන තිබ්බනම් එහෙම මොකක් කරේ. අපෙන් කෙනෙක්ගේ අත හොදන එක මෙතනට අරන් තියෙනවා. දැන් මොකද වෙන්නේ? එන එක අරමුණු වෙච්ච ඉඳලා එයා ඉවරයි. හොදන මතක තියාගන්න. මේකෙන් එකක් අරමුණු වුණොත් ඉවරයි. ඒ අරමුණු ගන්න නැතුව ඉන්න බෑ මේක. මේක තියෙන තාක්කල් අරමුණු වෙනවා. මේ කොහෙද තියෙන්නේ මත දැක්කේ? එන්නේ කවුද? ඒවල අලුත් ඒවා එහෙම තියෙනවද මෙයා ගාව නැති ඒවා දකින්න. අලුත් මොන හරි දේවල් තියෙනවද මෙයාට කිසිම සම්බන්ධයක් නැති ඒවා? කිසිම සම්බන්ධයක් නැති ඒවා? නැහැ. කිසිම සම්බන්ධයක් නැති ඒවා නැහැ. කොහෙන් හරි සම්බන්ධයි. යනකොට ගහක් දකින්නවා. ඒ ගහේ මල් පිපිලා. දන්නේ නැහැ මොකද්ද කියලා. එළන් ඉන්න එක නම් අහන්නේ මොකද්ද මේ අමුතු මල? මොකටද? දැනගන්න. ඇයි? දාගන්න.
මතකයේ හිතට සම්බන්ධයක් තියෙනවා. ඔව් මතකය කියලා කියන්නේ මෙහෙමයි. මතකය කියලා කියන්නේ නාම ගොත්ත වලට. නාම ගොත්ත තමයි මේ උපාදාන කරගෙන තියාගෙන ඉන්නේ. ඔය උපාදාන ටික නැති වුණාට පස්සේ නාම ගොත්ත විතරක් ඉතුරු වෙනවා අරියදුන් වහන්සේ. ඒතර අරියදුන් වහන්සේටත් පුළුවන් මම අතීතයේ මෙහෙම හිටියා කියලා කියන්නේ. නාම ගොත්ත තියෙන නිසා. මතකයේ තමයි ඔක්කොම. මේ මතකයේ මක් කරලා අල්ලලා. මතකයේ උපාදාන කරගත්ත ටික. මතකයේ උපාදාන කරගත්ත ටිකයි තියෙන්නේ. මේකේ තියෙන්නේ. මේවා තමයි දැන් ඕනේ. තියෙනවා. මතකයක් ආවත් මේකෙන් තමයි එන්නේ. සලායතනේ 6 වෙනි එක මොකක්ද? මන ධම්මනේ. එහෙනම් මන ධම්ම ගැටෙනකොට මෙයා තමයි පටන් ගන්නේ. එහෙනම් මනසට ඕන එක හිතන්න හම් වෙන්නේ නෑ. මෙයා තමයි පයි. දැන් ඔබ කියන්නේ සමහර වෙලාවට අපිට කියනවා ස්වාමීනි මට මාර ප්‍රශ්නේ. මට තථාගතයන් වහන්සේ ගැන තථාගතයන් වහන්සේගේ පිළිම දකිද්දී ඒවා පොඩි කරන්න හිතෙනවනේ. මට මහ පුදුම මානසික වදයක් වෙලා තියෙනවා. කොහොම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ඉතින් මන ධම්මත් Tamanට ඕන විදිහට වෙනවනම්. ඒක කොහොම කියන්න ඕනේ? දැන් එයා කියන්නේ තථාගතයන් වහන්සේගේ පිළිම පොඩි කරන්න හිතෙන එකට එයා කැමති නැහැ. නම් තථාගතයන් වහන්සේගේ පිළිම දැක්කම එයාට පොඩි කරන්න හිතෙනවලු. එහෙනම් මොකද වෙන්නේ? මන ධම්ම දෙක විපාකයට ගැටෙනවා. විපාකයට ගැටෙනකොට අවිද්‍යාවෙන් ගෙනත් දානවා සංකේත. තේව හරි සියුම් ඉතින් මොකද මන ධම්ම කියන එකත් හරිම සියුම්. ඒකට තව මෙයත් බහිනවා කිව්වම මේක තවත් සියුම් තේරුම් ගන්න. නැවත ඉතින් අර න්‍යායට අනුකූලවම තේරුම් ගන්න. එතකොට හරි. අනිවාර්යයෙන්. ඒක මනෝ සම්බන්ධය. මනෝ සම්බන්ධතාවය ආවත් ඔච්චර තමයි. පටන් ගන්නේ කොතනින්ද? මෙතනින්. දැන් සද්ද නැති බවට නේද? සද්ද නැති බව තමයි ඕනේ. ඒකෙම කියන්නේ ඕනේ. ඕනේ කියන්නේ. දැන් ඕනේ සද්ද නැති බව. දැන් සද්ද නැති බව ඕනේ. සද්ද ආව මොකද? ගැටෙනවා. සද්ද ආවේ නැත්තම් ඇලෙනවා. මේ සද්ද නැති මොකද ඕනේ? මේක තියෙන්නේ. එයානේ සද්දේ නැතිවීම කියන එක. සුබයි. මේ ස්කලංකේ ඉන්න කැමති. කිසියම් සද්දයක් ඇහෙන්නේ නැතුව ඉන්න කැමති. කියලා හිතමු. සාමාන්‍යයෙන් ඒක වෙනවා හරි අඩුයි. ඔය කිසියම් සද්දයක් කියලා කියන්නේ ලොකු සද්ද. මම නිස්කලංකේ ඉන්න කැමති කියලා කැලේට යනවා. කැලේ නිස්කලංක නමුත් නිස්කලංකයි. ඇයි ඒ? මිනිස්සුන්ගේ සද්දයි, වාහන වල සද්දයි, යකඩ දල්න සද්දයි, ඔන්න ඔය වගේ සද්ද ඇහෙන්නේ. එනේ කාර්මික සද්ද ඒ වගේම ඇහෙන්නේ. ඒක නිසා දෙයක් නිස්කලංක පරිසරය. ඔය නිස්කලංක කියලා කියන්නේ එහෙම එකක්. අපි හිතමු මොකුත් නැතුව ඉන්නවා කියලා. හිතේතෝ බය වෙනවා. දැන් මේක නිස්කලංකයි නේද? මෙන්න මේක තමයි නේද? අපි මේ එන සද්දෙත් නැති වුණා කියලා. නිස්කලංකයි නේද? නිස්කලංක නෙවෙයි. ඔබගේ ශාරීරික සද්ද ඔක්කොම ඔබට ඇහෙනවා. ඔය ඇහෙන්නේ නැතුව ගියොත් එහෙම. කන බ්ලොක් වුණාට පස්සේ මොකද කරන්නේ?
දැන් අපි දැන් කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් කැමති නිස්කලංක භාවයට. නාන්න ගියාම කන් දෙක බ්ලොක් වෙනවා. හිටියන්ද. හිටියා. ඒ බ්ලොක් එක ඇරියේ. බය වෙනවා පින්වදනි. ඒකයි ඔය නිස්කලංක භාවය කියලා කියන්නේ. බලන්න හොඳට කල්පනා කරන්න. එහෙමයි ඉන්නද? හැමෝම කැමති නිස්කලංක බොහෝ පිරිසක් කැමති නිස්කලංක භාවය. ඒකේ අඩු වැඩිය තමයි ඔය තියෙන්නේ. හැබැයි ඒකේ 0 වලට යන කවුරුත් කැමති වෙන්නේ නැහැ. එහෙම යනවනම් යන්න කැමති වෙන්නේ කෙලින්ම අරූප ධානයක් තමපත් වෙලා උපාය. එහෙනම් මානසික මට්ටම අරූප සමාපත්තියට බොහොම හිට්ටුයි. ඒගොල්ලෝ කෙලින්ම සද්ද අරමුණු කරන්නවක් කැමති නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එකක්වත් අරමුණු කරන්න කැමති නැහැ ඒගොල්ලෝ. අරමුණෙම කපලා දාලා අයින් කරලා තියෙනවා. ඒගොල්ලන්ට මන විතරයි අරමුණු වෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඇයි? මොකක් ඕනේ නැද්ද? රූප ඕනේ නැහැ. රූප නැහැ. ප්‍රශ්නයක්ද? දැන් අරූපේ ඉන්න කෙනා දුකින් ඒවට සම්බන්ධ දුකද තියෙන්නේ. මට කියන්න කොහොමයි කියන එක දන්නව නේද? ශරීරේ තියෙනවා. නැත්නම් කිසිම අවයවයක් වැඩ කරන්නේ ශරීරය හෙල්ලෙන්නවත් මොකුත් නැහැ. මම දන්නේ හුස්ම වැටෙනවද කියලා. වැටෙනවද? වැටෙනවද නේ? හුස්ම වැටෙනවද? එතන කොහොම එකේ ඉන්නවා. එයයි ඒක මුළු ඇඟම වැඩ කරන්නේ නැහැ නේ යකද? ඇන්නට හිතෙන්න කවුරුත් නැහැ එතන. එයයි අරූපේ ඉන්න කය අතර තියෙන වෙනස මොකක්ද? අරූපේ ඉන්න එක්කනයි එයයි අතර තියෙන වෙනස. දෙන්නගෙන් මන වැඩ. අරූපෙක් කෙනාද දුකෙන් ඉන්නේ මෙයාද දුකෙන් ඉන්නේ. නැත්නම් දෙන්නටම දුක නැද්ද? ඔය පහ සම්බන්ධ. දෙන්නටම දෙන්නට මන තියෙනවා. යන් දෙන්නම මනෙන් පෙළෙනවා. අරූපෙ ඉන්න එක්කෙනාටත් ඇස කන නාසය දිව කය නැහැ. මෙයාටත් දැන් ඇස කන නාසය දිව කය නැහැ. ඒකනේ කොහොමයි කියන්නේ? දැන් එයාට ඒව වැඩ කරන්නේ නැහැ. හරි. දෙන්නට මන තියෙනවා. මනෙන් දෙන්නම පෙළෙනවා. අරයයි මෙයයි අතර වෙනසක් තියෙනවද නැත්නම් දෙන්නම එක්කෙනා? නමුත් ඔය දෙන්නම එක්කෙනා නම් පිළිඳින අපිට කරන් තියෙන මොකද්ද? මොකද්ද කරන් තියෙන්නේ? කොහොමද අතටපත් වෙනවා? පත් වෙලා ටික කාලයක් ඉන්නවා. ඉතින් කොහොමද අතටපත් වෙන්න එපා වෙන්නේ? මේක තමයි මේ ලෝකේ තියෙන භයානකම තැන. මනුස්ස ලෝකේ මනුස්සයෙකුට විදිහට ලොකුම දුක ඔය කොහොම කියලා කියන්නේ. නැත්නම් මිනිස්සුන් හිතෙන් කොහොම එකේ ඉඳලා මැරලා ගියා කිසිම වේදනාවක් මොකුත් දැනෙන්නේ නැහැ. දැන් මොකද වේදනාවක් දැනෙන්නේ නැතුවද මැරලා ගියේ? මෙතන වේදනා දුක් වේදනා විතරයි. ඇයි? අරමුණු එනවනේ මේකද? නමුත් මොකද වෙන්නේ? ඒවා විඳින්න බෑ. යාට රූප බලන්න ඕනේ. බලන්න විදිහක් නැහැ. පුදුම චිත්ත පීඩාවකට පත් වෙලා ඉන්න මිනිස්සේ. ශාරීරික පීඩා නැහැ. දුක්ඛ වේදනාව මානසික වශයෙන් දුක්ඛ වේදනාව මොකද එයාට දැන් එයාට රූප බලන්න ඕනේ. නමුත් අර ඇහැ නැහැ නේද? ඇහැ නැති නිසා මොකද වෙන්නේ? එයාට ඒව ගන්න බෑ. කියන්නේ විපාකෙට බෑ දැන් ඇහැ රූපය එකට ගට්ටන්න. නමුත් මනස මානසිකව විපාකෙට ගැටෙනව මොකද්ද? මට දැන් රූප බලන්න ඕනේ කියලා. එතන මන ධම්මකේ ගැටෙනවා. ඇහැ රූපය ගැටෙන්නේ නැහැ ඇහැ නැති නිසා. නමුත් මන ධම්ම වලින් රූප බලන්න ඕනේ කියන එක හැදෙනවා. රූප බලන්න ඕනේ කියන එක හැදුනට රූප බලන්න බෑ. ඒක නිසා එයා පුදුම පීඩාවක ඉන්නේ. අරූපේ ඉන්න එක්කෙනාට රූප බලන්න ඕනේ නැහැ. ඒක නිසා එයාට ඇහැකුත් නැහැ. එයාට ඇහැක් නැති එක ප්‍රශ්නයක් නැහැ. මොකද රූප බලන්න ඕනේ නැහැ. රූපය කියන එකක් එයාට අරමුණු වෙන්නෙම නැහැ. ශබ්ද කියලා එකක් අරමුණු වෙන්නෙම නැහැ. එහෙම හිතෙන්නේ නැහැ යාට. ඒක නිය හරියට. දැන් ඔබ මොකක් හරි එකක් අහනවා. හොඳට කොන්සන්ට්‍රේට් කරලා අහනවා.
ඔය අහන වෙලාවේ දිව තියනවද ඔබට? ඔය අහන වෙලාවේ දිව තියනවද ඔබට? දන්නේ නැහැ. එයි. ඒ වෙලාවේ කනෙන් අරමුණ ගන්න වෙලාවට දිව තියනවද කියලා දන්නේ නැහැ. එහෙනම් දිව අරමුණ වෙන්නේ නැහැ ඒ වෙලාවේ. මොකද ඒ වෙලාවට වැඩ මොකද්ද? එක වෙලාවකට එකයි වැඩ කරන්න පුළුවන්. 10ක් වැඩ කරන්න බෑනේ. එක වෙලාවට එකයි වැඩ කරන්නේ. එහෙනම් කනෙන් ශබ්දය අහන් හොඳට අහන් ඉන්න වෙලාවට දිව කියන එකක් තියනවද නැද්ද කියලාවත් අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් දිව තිබ්බත් එකයි නැතත් එකයි අරමුණට එන්නේ නැත්තම්. කොයිලා හරි අරමුණට ආවොත් එහෙම දිව නැත්තම් මොකද වෙන්නේ? ඔන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකයි කොහොම එකේ ඉන්නවා කියලා කියන්නේ මහා දරුණු මානසික වේදනාවක්. කොහේ යනවද දන්නේ නැහැ ඉතින් මැරෙන අය. පුදුම මානසික වේදනාවක් එදින්නේ ඒ කෙනා. ඕකම තමයි අරූපේ තියෙන්නේ. නමුත් කිසිම මානසික වේදනාවක් නැහැ ඒ පැත්තෙන්. මානසික වේදනාවක් තියෙන්නේ. මොකද හේතුව මන විතරයි එතන තියෙන්නේ. අනිත් ඒ පහම අරමුණු වෙන්නේ නැහැ. එහෙම තියනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා එතනට එන්නේ මනේ ස්වභාවය අරමුණු කරගෙන ඉන්න එකක් ඒ තියෙන්නේ. ඒ කියන්නේ ආකාසානංචායතනෙ කියලා එහෙම කියන්නේ. හිත අවකාශය අරමුණු කරන්න පුළුවන්. එහෙමයක් එතන තියෙනවා. හරි. මෙතන මේ පිළිබඳව ඔබ අවබෝධය ගන්නවා වගේම දැන් වැඩි කරුණු හොයන්නත් හොඳ නැහැ මේක සම්බන්ධව. ගොඩාක් මන්ත්‍ර ලියාගත්තොත් මොකද වෙන්නේ? එකක්ව පාඩම් කරන්න. එතකොට යකා ගහන හොඳට මතක තියාගන්න. මන්ත්‍ර පාඩම් නම් තමයි යකාට මුණ දෙන්න පුළුවන්. මන්ත්‍ර ලියාගත්තට යකාට මුණ දෙන්න බෑ. මේ ලෝකේ ඉන්නවා හොඳ يعني දහම් කට්ටඩි. ගාථායක මේ කියන්නේ මන්ත්‍රයක්ව පාඩම් නැහැ. නේද අල්ලන්න යන්නේ මහා යකා. එහෙම ඉන්නවා. ගොඩාක් දන්නවා. එකක්වත් අවබෝධ කරලා නැහැ. ගොඩාක් දැනගෙන ගොඩාක් කියනවා. බහුම් පිටේ සහිතම් බාසමානු නදක් කරා හොති නරෝපමත්තු ගෝපෝව ගාව ගණයම් පරේස නභාගවා සාමාන්‍යස්ස හෝති. අනුන්ගේ හරක් බලාගෙන ගොපල්ල වගේ. හරක් ගොඩාක් ඉන්නවා මට. කාගේද? අනුන්ගේ. කිරි ටික ගන්නේ, ගොම ටික ගන්නේ, ඔක්කොම ගන්නේ අනුන්. මොකද කරන්නේ? අනුන්ගේ හරක් බලාගන්නේ. දෙහිඳ ඔබේ තත්ත්වයට වැටෙන්න එපා. පුළුවන් තරම් බලන්න. මේ තුලින් මේ අවබෝධය සාක්ෂාත් කරගන්න. මේවා දැනගන්නකොට ඔබට සැප වේදනාවක් එහෙම එනවනම් ඔබ කියන්න බෑ. මේවා දැනගන්නකොට ඔබට සැප වේදනාවක් එනවනම් මේ දැනගැනීම උදෙසා පෙළිලා තමයි ඉඳලා තියෙන්නේ. දැනගැනීම උදෙසා පෙළුණා. ඒකෙන් නිදහස් වෙනකොට තමයි ඔය ඒ කියන්නේ මෙතන තියෙනවා මේ දහමේ මේ කොටස දැනගන්න එක සුබයි කියලා. ඔබට දැන් පුළුවන් මෙතන කොහෙන් හරි ඕන එකකින් එහාට මෙහාට ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද මේ වෙන්නේ කියලා. දහමේ මේ කොටස දැනගන්න එක සුබයි. දහමේ අර කොටස දැනගන්න එක සුබයි. දැන් කවුරු වෙලා කියනවා සක්‍ර දෙවියන්ගේ අසකරත්තේ උඩ තියෙන කොඩිය මෙන්න මේ වගේ කියලා. එහෙම කියපු ගම සතුටක් ආවනවා. එහෙම නැත්නම් ඔයා දන්නවද කියලා අහුවාම නෑ දන්නේ නැහැ කියන්නෝ කියලා කිව්වනවා. මේ ඔක්කොම මොනවද? පෙලිලි හෙන්නේ මොකක්ින්ද? මෙතනින් පටන් ගන්න හින්දා. ඒකයි මෙතනින් ඔබ තාම දන්නේ නැහැ මේකේ කොච්චර තියෙනවද කියලා.
මේකේ තියෙන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. තාම ඔබට ඒ අරමුණු වෙන්න ගත්තේ නෑ. තාම මේ ජීවිතේ දැකපු නැති දේවල් තියෙනව නේද? දැන් මේ ජීවිතේ දකින්න ඕනේ ඔක්කොම දැකලා තියෙන්නේ. තාම මේ ජීවිතේ දකින්න ඕනේ තව ඕනෙ තරම් තියෙනවා. ඒ හැම එකක්ම දකින්න වෙලාවේ එයා එන්න කලින් මෙයා එක්කෙනෙක් වෙනවා. ඒක නිසා එක්කෝ වේකට ඇලෙනවා. නැත්නම් වේකට ගැලෙනවා. මෙයා ගාව බඩු නැත්නම් ආසන්න එකක් හරි ඒ වෙනවා තමයි. දැන් සමහර වෙලාවක් තියෙන්න පුළුවන් මේකද? මොකක් හරි කෑමක් තියෙනවා. ඔබට හිතන එක පැනරසයි කියලා. කන කලින්. ඔබ ඒක දන්නේ නැහැ. නැවත කාපු ගමන් ගැටෙනවා. ඒ කියන්නේ ඒක කනකොට ඔබට හිතිලා මොකද්ද? ඒක පැනරසයි කියලා. කොච්චර අසාධාරණද වල? අසාධාරණ නැද්ද? ඒක කන්න කලින් හිතලා පැනරසයි කියලා. තියෙන එක නෙමෙයි හිතෙන්නේ. තවන්ට ගොඩාක් පැනරසට ඇල්ලලා හැම ඉන්නවනේ. බත් කෑම බලාපොරොත්තු වෙනව නේද? පැනරස. ඒක නේ එක දුම සුබායි. මේක සුබායි නෙමෙයි. සුබායි. කොහොම කෑවත් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පැනරස. ඇත්තටම ඔබ කොහොම කාලේ පැනරස බලාපොරොත්තු වෙන්නේ නැද්ද? කොහොම කොලයක් කෑම ගැටුණා යතුස්සන්. ආයෙ වතුසන්න ඕනේ නැහැ. ගැටුණ නැති යතුස්සන්. එදලන්නේ අඩුවෙන් යතුස්සන්න ඕනේ. කාය ශක්තිය. කොහොම කොලයක් කෑම ගැටුණ නැති අය. මේ ඔක්කොම ඉන්නේ ගැටිච්ච අය නේද? හයි? ඉතින් කොහොමද හිටතයි? දන්නේ නැද්ද ඒක? දන්නේ නැතුවද කෑවේ? දැනගෙන ඉන්නේ කෑවේ? එහෙන් ගැටුණ? කොහොම කාලත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පුදුම කර්මයක් තියෙන්නේ නේ. ඈ කොහොම හොඳටම දන්න. කොහොම හරි එක කොලයක් කෑවා. තිත්තයි. ගැටුණා. ඒක තව එකක් කෑම ආයි කොහොමද ගැටුනේ? දැන් හොඳටම දන්නනේ මේ කොහොම කෑවේ මේ ගිය මොහොතේ තිබුණානේ ඒකට තියෙන ආදීන ඔක්කොම ඉඳලා ගැටුණා ඔක්කොම වුණා. තිත් එන එක නෙමෙයි මේ කියන්නේ. තිත් එන එක නෙමෙයි මේ කියන්නේ. තිත්ත කියන්නේ රසයක්. කොහොම තිත්තයි ඒක හරි ඒක රසයක්. ඒක හරි හඳුන්වන හන්දේටත් කොහොම කෑම තිත්තයි. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ තිත්තත් එක්කන මානසික ගැටීම. ඒ තිත්තත් එක්කන මානසික ගැටීම දෙවෙනි පාර කන කොටත් එන්නේ කොහොම? හොඳටම දන්නවනේ තිත්තයි කියලා. එහෙනම් ඉතින් තිත්තයිනේ තිත්තයිනේ. එහෙනම් ඔන්න හිත හදමු. ඔන්න කොහොම කන්නේ තිත්තයි. තිත්තයි දැන් හරි ගැටෙන්නේ නැද්ද? දැන් හිත කරන තිත්තයි කියලා කෑවා. දැන් වේද ගැටෙන්නේ නැද්ද? එහෙනම් අපි කොච්චර මානසිකාර කර කෑවත් අන්තිමට මොකෙන්ද එන්නේ මේක? මෙතන. මෙයා තමයි වන්නේ. ඒකයි බින්දේ ඔබ මොනවා කෑවත් මෙයා බව හදන්න යට ඕනේ. ආච්චි අම්මගේ තේ එක නම් තේ එක. පුංචි අම්මා තේ හදන්නේ. මෙයා බව හදන්නේ ආච්චි අම්මගේ තේ එක. මොකද එයා ජීවත් වෙන්න කැමති මෙහෙම විතරයි. වෙන කොහොමවත් එයා කැමති නැහැ. ඒකෙන්ද මම කියන්නේ මම නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ බාහිර ලෝකේ තියෙන එකක්වත් අදාළ නැහැ කියලා මේ වැඩේ. මේ බව හදන්නේ එයාට ඕනේ. ඒ බව ඒකයි සුබ. සුබේවයන් විතරයි බව හදන්නේ. දැන් සුබ නැත්තම් සුබ කරලා දා ගන්නවා ඇතුළට. ඒවට තමයි අසත්පුරුෂය ඉන්නේ. සුබ කරලා ඇතුළට දාන්න.
එතකොට එයා ඒ වෙනුවෙන් ජීවත් වෙනවා. ඒ වෙනුවෙන් ජීවත් වෙන්න නේද? එයාට වෙන ඒවා වෙනුවෙන් ජීවත් වෙන්න බෑ. තිත්ත කහට එකක් බොනවනම් ඒ කහට එකේ උගුරෙන් උගුරට මොකද වෙන්නේ? ඔබ ගැටෙනවා. හොඳට බලන්න නැද්ද කියලා. උගුරෙන් උගුරට ගැටෙනවා. හොඳටම දන්නවා ඒ කහට එකමයි මේ බොන්නේ කියලා. උගුරෙන් උගුරට ගැටෙනවා. ඒ කියන්නේ හදන හිතක් ගන්න මොකක් හදලා දෙවන්නේ? එයාට ඕන එක හදලා දෙවන්නේ. ගැටෙන් නතර කරන තියෙන එකම ක්‍රමය තමයි ඇලෙන එක නතර කරගන්න. කොතනට ඇලෙන එකද? මෙන්න මෙතනට ඇලෙන එක නතර කරගන්න. මෙතනට ඇලෙන එක නතර කරගත්ත ගමන් ආය ඇලෙන්නෙත් නැහැ. ගැටෙන්නෙත් නැහැ. වැඩේ ඉවරයි. විනේ ලෝකයේ අවිජ්ජා දෝමනස. අවිද්‍යාවයි දෝමනස දැඩි ලෝභයයි ගැටිල්ලයි දෙකම නැති කරගන්න පුළුවන් ක්‍රමය තමයි හතර සතිපට්ඨානෙ තියෙන්නේ. මේකට බෙද දෙන්නේ. දැන් වැටුණාද? එතන මේකේ මම ඔබට නැවතත් කියන්නේ අහුවෙන්න එපා දහමට. තව දැනුම වැඩි කරගන්න අහුවෙන්න එපා. අහුවෙන්න හැමදෙස්සෙම මොකටද? මේක මානසිකාර කරන්න. මොකද තව කොච්චර දැනගත්තත් මානසිකාර කරේ නැත්තම් මොකද? දැන් තව ප්‍රශ්න අහන මම උත්තර දෙන්න තව ප්‍රශ්න තවත් උත්තර දෙන්න තවත් ප්‍රශ්න තවත් උත්තර අපි දැන් පැය 8ක් තිස්සේ හැබැයි මේ පැය 8 තුල මේක වැඩුවා නම් සමහරවිට ඒ ඇලෙන ගැටෙන ප්‍රමාණය ටික අඩු වෙනවා. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ දැනුම නෙමෙයි අංක එකේ තියාගන්න. අවබෝධය. කොටසක් ගත්තා ඒක අවබෝධ කරා. ඒකයි ගන්න තියෙන්නේ. කොටසක් ගත්තා අවබෝධ කරා. කොටසක් ගත්තා අවබෝධ කරා. අවබෝධය තුළ පින්දුනේ මහා පුදුමාකාර ශාන්තියක් තියෙනවා තමයි. ඒක ඔබට දැනේ. ඒකට තමයි නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ. අවබෝධ වීමේදී ලැබෙන ප්‍රීතිය. අවබෝධ වෙනකොට අතහැරිනවා. ඒ අතහැරීම හරි ශාන්තයි ප්‍රණීතයි. ඒතර එකම එක තමයි මෙනෙහි කරන් තියෙන්නේ තමයි මුළු ජීවිත කාලෙම. මේ කාලයක් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා දැන් නම් ඇති ඔක හොඳට ඕ දැන් එපා වෙලා තියෙන මට ඕක දැන් නීච සුඛාත් එක වෙන්නේ කියලා හරිනවා. වැඩේ කරන කම අනිත්‍ය දුක්ඛ අනාත්මයි මෙනෙහි කරා. ඒ පුළුවන් තරම් අත්දැකීම් වලට දාන්න කියලා කියන්නේ පිටකදී මේකේ තියෙන යථාර්ථය ඔබට වැටහෙන. ඊට පස්සේ අත්දැකීම් වලට දාන්න ඕනේ. අත්දැකීම් වලට දදා ගන්න කියන්නේ මේකේ තියෙන ඇත්තම தත්ත්වය හොයාගන්න. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔබට අවබෝධ වෙන්න තමයි අත්දැකීම් වලට දාන්න කියන්නේ. නැත්නම් ඉතින් අත්දැකීම් වලට දාන්න කොච්චර අත්දැකීම් තියෙනවද? කීයක් තියෙනවද? 140? අනන්ත අප්‍රමාණ. අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක අත්දැකීම් වලට දාන්න බෑ. අවසානයේදී අවශ්‍ය වෙන්නේ පින්වතුනි මේ රූප කියලා කියන පෙට්ටියේ දැන් මේ අපි ගන්න මොකද්ද? රූප පෙට්ටියෙන් තේ රූපේ ගත්තා. තේ රස රූපේ. මේ රස වේදනාව, රස සංඥාව, රස සංකාරය, රස විඥානය ඔඩිය ගත්තා. රස විඥානය කියලා කිව්වේ චක්කු විඥානේ එහෙම ගත්තා. එතන මේකේ එක ගත්තා. අරගෙන ඒක අරන් ගියොත් මෙහෙම පෙරෙනවා. ඊට පස්සේ තේ හම්බුණත් නැතත් ආයි මම හැදිලා ජරාවටපත් වෙලා වෙනසිලා යනවා. දැන් ඕකනේ දැන් මේ වෙලාවේ මම ඔබට කරන්න කියන්නේ. අවසානයේදී කෙරෙන්න ඕනේ. කෙලින්ම මේ රූප පෙට්ටියේ ඉස්සරහා තියෙන මෙන්න මේ ගහලා තියෙන එක ගලවලා අයින් කරන්න. රූප පෙට්ටිය ඇතුලේ නෙමෙයි පින්වතුනි. හොඳට මතක තියාගන්න අවසානයේදී වෙන්න ඕනේ ඒක. රූප පෙට්ටියේ රූප පෙට්ටිය ඇතුලේ තියෙන රූපවල නෙමෙයි කෙලින්ම රූප පෙට්ටියේ මෙන්න මේක ගැලවෙන්න ඕනේ. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රදේශ සියුම් ගන්න බාහිර අභ්‍යන්තර කියන කොයි ආකාරයෙන් තියෙන මොන රූපේ ගත්තත් රූප කියන කොටස තියෙන රූප ඔන්න ඕකට තියෙන චන්දරාගය දුර වෙනවා. එහෙම වෙන්න නම් ඒ රූපයයි සම්මත මොන හරි දෙයක් තියෙනවා නම්
අන්න ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි කරන්න තියෙන්නේ මුලින් තමන්ගේ අත්දැකීම අරහා අරන් යන්නේ. එතකොට ඔබට තේරෙනවා රූප පෙට්ටියේ තියෙන ඒවා මේක අරහා යනකොට ගිනි උපදවනවා. පෙළනවා දුකටපත් කරනවා. ආස්වාද හම්බෙන්නේ නැහැ. අන්න එතකොට තේරෙනවා රූප පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. ඔය විදිහට ගිහිල්ලා යනකොට ඔය කොයි જાතිය රූප ආවත් ඒ ඔක්කොම රූප පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියලා කෙලින්ම රූප පෙට්ටියට ම තියෙන සුභයි කියන හැඟීමක් කළා දානවද? අයින් කළා. ඒක තමයි අන්තිමට වෙන්නේ. ඉතින් අන්තිමට වෙන එක දැන් කල්පනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අනේ මට නම් දැන් වෙන්නේ නැහැ නේ. දැන් වෙන්නේ නැති හින්දා තමයි අන්තිමට වෙනවා කියලා කිව්වේ. දැන් වෙනවා කියලා කියනවා. නේද? එහෙනම් ඒකට බය වෙන්න දෙයක් නැහැ. වරු වෙන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලාම ජීවිත අත්දැකීම් අරහා ගිහිල්ලා හොඳට මේක තේරුම් ගන්න මෙයා කවුද කියලා. එතරයි ඕනේ. එයාගේ අත ස්වභාවය මොකද්ද කියලා. එයා ඔබට කරන දේවල් මොනවද කියලා. පෙළසුළු දුක් දෙනසුළු අසාර ස්වභාවය තේරුම් ගත්තා නම් හොඳ ආකාරයි. ඒක දිගට මනසිකාර කරද්දී ඔබ පෙට්ටි පිටින් ගැලවිලා විසිනවා. ඊට පස්සේ වෙන්නේ ඔබට රූප බලන්න හිතෙන්නේ නැහැ. හරි සද්දයක් කරනකොට මේ බලන්න හිතෙන්නේ නැහැ. ඇයි? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නේ කොහොම කළා තින්නේ? එතමන් ඇතුලේ එළියේ ඔය වට පිට ඔය හැමතැනම තියෙන ඔක්කොම නේද? මේ අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන බාහිර අභ්‍යන්තර මේ ඔක්කොම ඊට චන්දරාගේ තමයි මක්කන්නේ දුර වෙන්නේ. මේ අලුතෙන් ඇවිල්ලා කෙනෙකුට අලුත් දෙයක් පෙන්නලා මේක ආස්වාදයි කියලා කියන්නත් බෑ. ඇයි එහෙන් එන්නේත් මොකද්ද? පහ. ඉතින් ඇතුලේ තියෙන පහට විතරක් නෙවෙයි ඔක්කොම පහේ වල තියෙන තණ්හාව නැති වෙලා තියෙනවා. නේද? අලුතෙන් කිසි දෙයක් ගෙනත් දාන්න බෑ ඔබට. යගේ පෙට්ටිය පිටින් ගලවලා අයින් කරාම රූපයයි සම්මත මොන ආකාරවත්. වේදනාවයි සම්මත මොන එකාවත්. සංඥාව සංකාර විඥානයයි සම්මත මොන දේ ආවත් දැන් පිළිගන්නේ නැහැ. එතන අරියතුන් වහන්සේලා ගමක් ගාවට ඇවිදilla මලක් පෙන්නලා එහෙම ෂෝක් ස්වාමීනි මේ මල බුදුම සුවඳයි ස්වාමීනි මේ මල ඉවත් එහෙම අලුත් එකක් නෙමෙයි. දැන් පරණේවට තියෙන ඒවා දුරු කරලා ඉවරයි. අරියතුණා. දැන් තිබිච්ච ඒවාට ඔක්කොම දුරු කරලා ඉවරයි. අරියතුණානේ. දැන් මේක මේ අලුත් නේ. මේ අලුත් නේ. මේ සුවඳ මේ. සුවඳ මේ අලුත් සුවඳ. ඒක සන්නහ වෙනව නේද? නේ? දැන් අලුත්ම සුවඳක් නම් ඒ තණ්හා වෙන්නේ නැත්තේ. කිරි සුවඳ අලුත් සුවඳ. ඇයි මොකද වෙන්නේ? මෙන්න රූප වල තියෙන තණ්හා දුරු කරලා තියෙනවා. ඒ කිව්වේ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප ඊළඟට ධම්ම රූප ඔය කියන හැම රූපයකම තියෙන චන්දරාගය දුරු කරලා තියෙනවා. හැම වේදනාවකම තියෙන චන්දරාගය දුරු කරලා තියෙනවා. ඒකයි කිව්වේ මේ රූප පෙට්ටිය ඇතුලේ තියෙනව නෙමෙයි. රූප පෙට්ටියට තියෙන චන්දරාගය දුරු කරලා තියෙනවා. අවසානයේදී වෙනවනේ ඒකයි. රූප පෙට්ටියට තියෙන චන්දරාගය දුරු කරාම එහෙනම් කොයි කාලෙක කොයි විදිහට ඔය පෙට්ටියට මොනව වැටෙන්න ආවත් රූප පෙට්ටියටම තියෙන චන්දරාගය මක් කරලා තියෙන්නේ දුරු කරලා තියෙන්නේ. රූපයයි සම්බන්ධ දෙයක් තියෙනවා නම් ඒකට ආයි චන්දරාගයක් ඇති වෙන්නේ නැහැ උනාද. වේදනාවයි සම්බන්ධ යමක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන කොයි කාලෙක හරි ඒකට චන්දරාගයක් හටගන්නේ නැහැ උනාසට ආයි. සංඥා සංකාර විඥානය සම්බන්ධ පෙට්ටි තුනක් තියෙනවා නම් ඒවට ආයි කවදාකවත් චන්දරාගය ඇති වෙන්නේ නැහැ. අනිත් ඒවා ගැන ප්‍රශ්නයක් නැහැ උනාද. ඉතින් ඔය පහෙන් හැරෙන මොකක් හරි තියෙනවද ලෝකෙ?
ඔය පහට අමතර මොනවද තියෙනවද ලෝකේ? එහෙනම් උන්වහන්සේට ආයි කවදාවත්. ඒකයි වෙන්නේ. තණ්හා රති රඟ ආවේ පරක්කු වෙලා. බුදුහාමුදුරුවෝ ගාවට. මාර යුද්ධෙන් පෙරදුනානේ මාරයා. ඒ පෙරදිලා මූණ එල්ලගෙන ඉන්න වෙලාවේ තමයි තණ්හා රති රඟා ගියේ මාරයා ගාවට. මොකද පියාන්නේ මූණ එල්ලගෙන. අර සමයට මම පෙරදුනානේ. අපි බලා ගන්න තරුණයෙක් නේ. අපි දෙන්නම් වැඩේ. ඒ වේදනේ උන්වහන්සේ දන්නේ නැන්නේ දැන් මේ එන්නේ කොහෙන්ද? පරිනිම්මිත වසවද තියෙන්නේ. ඉතින් උන්වහන්සේ දන්නේ නැන්නේ පරිනිම්මිත වසවද ඒ කවුද ඉන්නේ කියලා. අලුත් එකක් නෙමෙයි එන්නේ. ඇල්ල මුළු සර්වාංගෙම ගලවලා පෙන්නුවා. නදාගත යනවා. එක එක විදි පෙන්නුවා. ඒක තනිකරම අර මේ කාලේ තියෙන අසභ්‍ය චිත්‍රපටි කියලා જાතිය. තනිකරම මෙතන බුදුහාමුදුරුවෝ ඉස්සර අසභ්‍ය චිත්‍රපටියක් පෙන්නුවේ. ගැබිනි මව්වරු වගේ. පොඩි ගෑන් ළමයි වගේ. අසභ්‍ය චිත්‍රපටි. තණ්හා රති රඟයෙන් ඉඳන් ඉගෙනගෙන තියෙන්නේ. වයසක අය වගේ. එක එක විදිහට පෙනී සිටින තියෙනවා විදිහට. කෙල්ල විදිහට ඉන්නකොට මෙයා නම් මේ කෙල්ලන්ට කැමති එක්කනේ නෙමෙයිද කොහෙද කියලා නේ කරන්නේ හිතේ. ඇයිසෙන්නේ තියෙන්නේ. මේකනොත් තේරෙනව නේද මේකද? මේ ලෝකේ ඉන්න සත්‍යය මොකටද ඇයිසෙනවා? සෙක්ෂන් B එකේ ඉන්න කෙනා මොකටද ඇවිස්සෙනවා? එහෙම දැන් ලෝකේ එහෙම එකක් තිබුණේ. නිවන කියන එකක් තිබුණේ නැහනේ. දැන් නිවන කියලා එකක් ගන්න තණ්හාලා තිරංගා දන්නවනම් ඔය මහන්සිය නැහැ නේ වෙදිලා. ඇයි? තණ්හාලා තිරංගා දන්නවනම් මේ ක්‍රමේ සම්මාදිට්ඨිකයි න ะ. ඒ තණ්හාලා තිරංගා දන්නවා මුල රසලයි තියෙන්නේ. එහෙනම් අගට ප්‍රතිකර්ම කළ වැඩ නැහැ කියලා. එහෙනම් සතාගතයන් වාසේ මේකටම පෙලෙන්නේ නැහැ. පෙලෙන්නේ නැත්තම් මොකක්ද දැක්කත් පෙලීමේ නිදහස් වෙන්නේ නැහැ කියලා. නැත්නම් ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ නේ. එහෙම එකක් ලෝකේ තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඇවිදilla මහන්සි වුනේ. ඉතින් ඉස්සෙල්ලා කෙල්ල විදිහට ආවා. යානක්වත් නැහැ. මෙයා කෙල්ලන්ට කැමති කෙනෙක් නෙමෙයි. දැන් පෙලවන්න ඕනේ. පෙලවනම් පෙලීමේ නිදහස් වෙනවනේ. ඊළඟ බැලුවා පොඩි ළමයි විදිහට අවුරුදු ටීන් ඒජ් එකේ ඉන්න කට්ටිය විදිහට. එහෙම බැලුවා. එහෙම පෙන්නුවා බලන්න. ඒත් නෑ. ඊට පස්සේ මැදි වී ආය විදිහට පෙන්නුවා. ඒත් නෑ. මෙයා නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙයා සමහරට බඩදරුව අම්මලට එන්නද කැමති. කියලා බඩදරුව අම්මලගේ වෙස්ෙන් ඇවිල්ලා පෙන්නුවා. ගමඩ නොකියවට තමන්න පිරිමි වගේ ඇවිල්ලා පෙන්නුවක් දන්නෙත් නැහැ. මෙයා පිරිමින්ට කැමති කෙනෙක්ද දන්නේ නැහැ. ඒ කාලේ නොහිටියා නෙමෙයි. පන්නක එහෙම හිටියේ ඕනේ දාලා. ඊළඟ අන්දේ වයසක ආච්චිලා විදිහට ආවා. දැන් ඒකින්වත් වැඩක් නැත්තේ ඇයි? දැන් හැම එකකින්ම එන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒ සුවඳ වල දාන්න නැති. මේ දිව්‍යමය සුවඳ වල කොහේව? පරිනිම්මිත වසවර්තිය දිව්‍ය සුවඳ දාන්නේ නැති. අල්ලන්න. දැන් සුවඳ දැම්ම කියන්නේ තාම මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. වැඩේ දින මොකක්ද? මේ කඩලා දාලා ඉවරයි. මේක නැති නිසා දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් මොනවද වැඩන්නේ? පෙලවන්න බෑ. සුවඳ ඒ ගන්ධයේ විදිහට දැනෙනවා උන්වහන්සේට. ඒ රූප විදිහට පේනවා. අද මේවා නැති නිසා උන්වහන්සේට පෙලවන්න බෑ උන්වහන්සේට. ඉතින් ඔක්කොම මහන්සිලා අන්තිමට යන්නේ කියලා. එහෙනම් දැන් මේ කරගන්න එක ඒක හරියට කරගත්තා නම් අය අනාගතේවත් කාටවත් මේක කරන්න බෑ. කරා නම් කළා තමයි. යටපත් වුණොත් මොකද? යටපත් වුණොත් ආයෙනවා. යටපත් වුණොත් ආයෙනවා.
ඒ අනුසේ පව බිඳලා දාන කියලා කියන්නේ. අනුසේ මට්ටමෙම ගලවලා දාන්න. මුල් කැලලක ඉතුරු කරන හොඳනේ ඔක්කොම ගලවලා දාන්න. ඉතින් කරගෙන යන්න. කරගෙන යනකොට ඔක්කොම ගැලවිලායි. වැටුණාද? එහෙනම් ගැලවෙනවා නම් මේ ඔක්කොම ගැලවෙනවා. එහෙනම් ඔබ ගලවන්න. මේකම මෙනෙහි කරන්න. මේක ප්‍රයෝගී කරගන්න. මොකද මේකේ තියෙන ලක්ෂණ ඇත්ත ලක්ෂණ ටික මේකෙන් පේනවා. මෙතනින් සුබයි කියලා ගියාට සුබ නැතිව ඔබට හොඳටම පේනවනේ. මෙතනින් සුබයි කියලා අරගෙන ගියාට සුබ නැති බව හොඳටම පේනවනේ. යාග සුබද ඔය තියෙන්නේ. එහෙනම් මේක අසුබයි කියලා මෙතනම පේනවනේ. හැම ලෝකෙදී මොන රූපේද? මොන ශබ්දෙද? මොන ගන්ධෙද? මොන රසෙද? මොකද දැන් සුබ? මොකද සුබ? මොකද සුබ නැහැ. මම කවුරුහරි කිව්වොත් එහෙම. අර බානු කර මලක් පිපිලා. බලන්න නම් බලන්න මිස. සුබයි කියන එකෙන් බලන්න. අල්ල වැඩක් තියෙනවද? නෑ. ඇයි සුබ කියලා එකක් ලෝකේ? නෑ. සුබයි කියලා ගන්න හැම එකෙම මොකද උනේ? ගිනි කන්න විතරයි උනේ. ඒ ඔය විදිහට මේක ප්‍රැක්ටිස් කරන්න. රැක් කෙලිනකොට මේක වෙන එකක් නැහැ. දිගින් දිගටම ප්‍රැක්ටිස් කරන්න. ඒක මේක නිච්ච සුඛය යත්තයි සුබයි කියලා කොච්චර ප්‍රැක්ටිස් කළා? අනන්ත සංසාරය. මේ දැන් මේක දැනගත්තා නිච්ච සුඛය නැත්තයි කියලා. දැන් හෙට බලාපොරොත්තු වෙනවද නිවන? වඩන්න. දිගින් දිගටම වඩන්න. මොහොතක්වත් පරක්කු කරගන්න එපා. මොකද අනන්ත සංසාරයක් වඩපු ටික රිවර්ස් කරන්න. කොච්චර කාලෙද තියෙන්නේ? ඈ? කියන්න කොච්චර කාලෙද තියෙන්නේ? කියන්න ගමන්නේ. අවුරුදු? ඇයි? ඇයි? ආ. ඒකද දන්නව? දන්නවද? 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 දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒකයි. ඒ දැන් කරගත්තොත් නේද හොඳ? මොකද මේකක් දන්නවා අනික දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මරණ බව දන්නවා. මරණ වෙලාව දන්නේ නැහැ. එහෙනම් අනන්ත සංසාරෙම සුබයි සුබයි කියලා ආපු ටික ඉවර කරගන්න තියෙන්නේ. කොච්චර කාලයක් යනවද කියන එක? එන අවබෝධයක් නැහැ. ඒකයි අප්‍රමාදේන සම්පාදේත. එක්සියුස් දාගන්න නැතුව දිගින් දිගටම මේක කරන්න. පැවිදෙන් හිතාගෙන ඉන්න අයත් හැම කෙනාම අනගාരിക වෙන්න හිතාගෙන ඉන්න අයත් හැම කෙනාම අපි තම මාසෙකින් අනගාരിക වෙනවා. ඒක තම මාසෙකින් අනගාരിക වෙනවා. ආවට පස්සේ මග වඩන මං ආයි නැහැ. හරිද ඒක? ඒ මාසයක් ඔබේ ජීවිතේ පවත්වන්න තරම් හයියක් කොහෙන්ද ඔබට ආවේ? අවිද්‍යාව මිසක් ඒ. නේද? මම තව විනාඩියකින් මග වඩන්න ඕන කියලා හිතාගත්තත් මොකද්ද ඒ? ඒකත් මෝඩකමක් තමයි. මග වඩන්න නම් දැන් මග වඩන්න. ඒකට කල්ලා රින්න එපා. මොකද හේතුව? ඒකට කල්ලා රියොත් එහෙම මොකද යන අනන්ත සංසාරයක් කරපියා රිවර්ස් කරන්න තියෙන්නේ. දැන් ඔබ හිතනවනේ බුදුදහම කොච්චර බලවත්ද කියලා. බුදුදහම කොච්චර බලවත්ද බලන්න. ඇයි? අනන්ත සංසාරයක් ගෙනාපු එක අවුරුදු කීපයකින් අවුරුදු 30කින් කියලා කිව්ව. දැන් අවුරුදු 30 කොච්චර ජීවත් වුණාද සුබයි සුබයි කියලා? අනන්ත සංසාරයම සුබයි සුබයි කියලා හිටියා අවුරුදු 30 අනන්ත අප්‍රමාණ ප්‍රමාණය. බුදුදහම කොච්චර බලවත්ද බලන්න. අර කහට ගැන්නිච්ච වේගය වගේද බලන්න කහට ගැලවෙන වේගය සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ.
අනන්ත සංසාරයත් ඉතින් ගැලවිච්ච කහර ටික අවුරුදු 30කින් ගලවලා අයින් කරනවා කියලා කියන්නේ. දැන් අවුරුදු 30ක් ඉන්න බෑනේ. දැන් අනගාരികව ආපු අය. ඔබ හිතනවාද අපිට අවුරුදු 30ක් ඉන්න පුළුවන් කියලා? අපි දැන් ජීවත් වෙනවා. මොකද ප්‍රශ්නයක් නෑ. මම මේ කියන්නේ ජීවත් වෙලා ඔක්කොම. නමුත් අනගාരിക වත පුරාගෙන අවුරුදු 30ක් ජීවත් වෙන්න පුළුවන් වේද කියලා ඔබ බලන්න. එහෙනම් ඔබට එහෙම ඉන්න හිතේද කියලා? තව අවුරුදු 30ක්. එහෙම ඉන්න බෑ කියලා කියන්නේ. ඔබට නිවන් කුලප්පුව තියෙන. නිවන් කුලප්පුව හැදෙන්න ගොඩ පිරිස. ආවම ආපහු යා. එහෙනම් නිවන් කුලප්පුව හදාගෙන ඉන්න එපා. ඔබ හිතා ගන්න තියෙන්නේ මම ශීඝ්‍රයෙන් මග වඩන්න ඕනේ. එක මොහොතක් නෑර මග වඩන්න ඕනේ. මට මග පූර්ණ වෙන්නේ අවුරුදු 101යි මාස 2යි දවස් 3යි පැය 4යි. දැන් 31යි වයස. තව අවුරුදු 70යි මාස ගානක් දවස් ගානක් පැය ගානක් තියෙනවා. ඔබට පුළුවන් ද ඔය අවුරුදු 70 දිගින් දිගටම මග වඩාගෙන ඉන්න? මම කියන්නේ මැරෙනවා කියන එක නෙමෙයි. මැරෙන්නේ නැහැ. ඔබ අවුරුදු 100 ගානක් ඉන්නවා. අන්න එහෙම බලාගෙන ඉන්න. කුලප්පු හැදලා આવත් එහෙම අවුරුද්දක් ඉන්නකොට නම් බෑ මම යනවා. නේ. ගොඩක් අය එහෙම තමයි ඉන්නේ. දුවගෙන යන නගිනවා ගහේ භාගයක් විතර එකපාර. නේද ගැම්මේ නෙන්නේ. ඇවිල්ලා කෙලින්ම ගහේ භාගයක් නැග්ගද දැන්. නැගලා පොල් හොයනවා. මතකනේ ඉතල දේශනාවල කියලා ඉතින්. ගහේ භාගයක් නැගලා දැන් පොල් හොයනවා. පොල් නැත්තම් මොකද කරන්නේ? මේකේ පොල් නැහැ. අපි බහිමුවනේ. කියලා කට්ටිය මොකද කරන්නේ? බහිනවා. පොල් තියෙන ගහ මුදුරට නගින්න බෑ. ගහ මැද්දේ පොල් තියෙනවා. නේ. කොච්චර වේගෙන් නැග්ගත් දැන් කාලේ ඉන්නේ නේද ලේසියෙන් පළවෙනි පාරම ගහ මුදුරට නගින්න බෑ. කාලයක් තිස්සේ ගහට නගින්න වෙනවා. යම් වේගකින් මුලින් නැගගන්න පුළුවන්. ඊට පස්සේ ටික නගින්න වෙනවා. ඉතින් ගහට නගින්නේ කොහොමද? එකපාරක් උඩ අතට යනවා. ඊට පස්සේ ඔළුව යට අතට හරවල යරි අතට යනවාද? කොහොමද යන්නේ? ඉතින් ගස් නගින්න තියෙන එක ක්‍රමයයි පිටින්. ගහේ භාගයක් නැගගත්තට පස්සේ ඊටු ටික නගින්න ඕනේ. කවදද වෙනකන්ද? පොල් හම්බ වෙනකන්. නැග්ගේ පොල් ගහන්න නම් පිටින්. ඒක දැනගන්න ඉස්සෙල්ලා. නැග්ගේ පොල් ගහට තියලා දැනගන්න. නඹ ගහන්න නැගලා පොල් හෙව්වොත් එimhe ඉතින් හම්බ වෙන්නේ නැහැ තමයි කොහොමද? ගොඩක් අය එහෙම නඹ ගහන්න නැගලා පොල් හොයනවා. නැග්ගේ පොල් ගහට නම් පොල් තියෙන බවක් දැක්කනම් ගහේ. ඒක සෝතාපන්න වුණා කියන්නේ. දැන් එහෙනම් කරන් තියෙන්නේ මොකක්ද? දැන් දිගටම නගින්න තියෙන්නේ. ඉතින් දිගටම නගින්න කරන් තියෙන්නේ එකම දේ. ඉතින් එකම දේ කරද්දි හරි බෝරින් අනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වර්ණ එක දැන් අවුරුදු 5ක් තිස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වරුවා. අපි පොඩ්ඩක් හොරෙන් නිත්‍ය දුක්ඛ අත පාරක් අල්ල බලමුද? එහෙම කරලා හරියනවා. එහෙම කරලා හරියන්නේ නැහැ. මේක ඔබ තේරුම් ගන්න. ඒ නිසා මේක කරද්දි වෙනදනේ. ඒ කරන ක්‍රමයට කරනකොට ඉතින් ප්‍රීතිය සුඛය නැగి මං කියන්නේ මේකයි වෙන්නේ. මේ කියන විදිහට කළොත් ඔබට අවුරුදු 7ක් යන එකක් නෑ මේක කරන්න. මම කියන්නේ හාමුදුරුවන්ට අනගාരികයන්ට සහ අනගාരികවන්ට. අනිත් අය ගැන මට වක් කියන්න බෑ. මොකද ඒක ඉතින් ඒක සාධාරණයිනේ. මම කියන්න බැරි. ඒ ඔබට වැඩ වැඩි. කාර්ය බහුලයි ඒ ඔක්කොම තියෙන නිසා. ඒක කියන්නේ ඔබට මේක කරන්න පුළුවන් බෑ කියලා. අනිත් අයට මම කියන්නේ අවුරුදු 7ක් මග වඩන්න ඕන වෙන එකක් නෑ මේකදනේ ඔබට පුණ්‍ය ශක්තියක් එක්ක බැවිදලා තියෙනවනේ. ඊට කලින් ගොඩක් දුරට මේක වෙයි. හැබැයි එහෙම හිතන්න එපා. දිගින් දිගටම කරන්න අවුරුදු 100ක් හරි කරන්න බලන්න. මේ අරිහත් උනා මොකද කරන්නේ? දැන් ඉතින් ඔබ අරිහත් උනා. දැන් මොකද කරන්නේ? දැන් අරිහත් උනාට පස්සේ නම් දැන් ඇති යන්තම් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විරයි. දැන් ඉතින් අරිහත් උනා. ඒක නිසා දැන් නම් පොඩි සතුටක් ලබන්න කියලා නිත්‍ය සුඛ අතපාර වල්ල බලමු කියලා පැත්ත කරලා නිත්‍ය සුඛ අත වඩනවද? එහෙනම් අරිහත් වෙලා මොකද කරන්නේ?
ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නේ. එහෙනම් මේක අරිහත් උනත් එකයි නැතත් එකයි. වඩන්න තියෙන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. කවද වෙනකන්ද? මැරෙනකම්. එහෙනම් ඔබ එන්න ඕනේ මැරෙනකම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න බලාගෙන. හොඳට මතක තියාගන්න. අරිහත් වෙනකන් නෙමෙයි. මොකක් වෙනකන්ද? මැරෙනකම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න බලාගෙන ඉන්න. නැත්තම් එනේ කුලප්පු හදා ගන්නවා මොකද? හදාගෙන ඉන්න මම මේ දැන් අවුරුදු 2-3ක් හිටියා මේක හරියන්නේ නැහැ මේක ඔච්චර කරලා මේක මට වැඩෙන්නේ මම යනවා වෙන කවුරු හරි හොයාගෙන. එහෙම වෙන්න පුළුවන්. එහෙම යන්න හදනකොට අපි කරන්නේ මොකද? ඩග්ගල ගේට්ටුව ඇරලා දෙනවා. හයි. දැන් ඔබ පැවිදි වෙන එක අපිට සපද්ද? ඈ? ඔබ පැවිදි වෙන එක අපිට සපද්ද? හයි. මෙතනට එන්න ඕනේ. මෙතනට ගැලපෙන අය විතරයි. අරිහතුන් වහන්සේ නමක් වුණක් කමන්නේ මෙතනට ගැලපෙන්නේ නැත්තම්. අපි ගිහිල්ලා වැදලා ආරාධනා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ මෙතනට ගැලපෙන්නේ. අපි ඔක්කොම පු탁ජනයි. ඔබ වහන්සේ විතරක් අරිහත්. ඔබ වහන්සේ මෙතනට ගැලපෙන්නේ නැහැ. ඔබ වහන්සේ වඩින්නේ. ඔය තමයි අපේ හැටි. මේකේ දැන් අරිහතුන් වහන්සේ නමක් යවනවා කියලා නෑ. කීව එක වැටුණාද? අරිහතුන් වහන්සේ නමක් වුණා. එහෙමයි. එහෙනම් ඔබ ගැන කවර කතාවද? ඒකයි විදිහ. ඉතින් අපි වගේ ඉන්නේ එච්චරයි. අපි පොෂ්. ටයිකෝට අඳින්න හින්දා. නෑ. අපි දස අකුසලෙන් වෙන් වෙච්ච කාටවත් හිංගිහිංසා කරන්නේ නැති අනිත් අය ගැන කෙයාරින් හරියට අපි අනිත් අය ගැන හොයලා බලනවා. තව කෙනෙකුට යහපතක් කරන්න බලනවා. හිතක් රිද්දන්න හිතන්නේවත් නැහැ. මාන්නෙන් දඟලන්න හිතන්නේ නැහැ. අරයට වඩා මම මුදුන් වෙන්න කියලා එම හිතන්නේ නැහැ. ඉතින් අපේ qualities. ඒ quality වලින් යම් ප්‍රමාණයක් අපි ගිහි ජීවිතවලත් අපිට තිබුණා. දැන් අපි ඒ qualities maintain කරනවා. ඒවට ගැලපෙන්නේ නැත්තම් ඉතින් අපිට ඒක ඉන්න බෑනේ. හැබැයි වටියක් මේක ඔය කොහෙද වෙලා කයිවරුව ගහනන් ඉන්න ඕනේ. නැත්නම් වටි තාත්තෙක් වගේ හැටි. මොකද වෙන්නේ? ඉතින් අපිට ගැලපෙන්නේ නැහැ. හැබැයි අනිත් අය පල්ලෙහා දාලා තමන් ඉහළ දා ගන්න හදනවා නම් අනිත් අයගේ හිත රිදනවා. ඒක අපිට ගැලපෙන්නේ නැහැ. ඒතර ඉතින් අයින් වෙලා යන්න ඕනේ. ඒක නේද ක්‍රමේ? ඔබ කැමති නැද්ද ඒ ක්‍රමෙට? ඔබ කැමතිද ඔබගේ ක්වොලිටි එකට නැති අයත් එක්ක ජීවත් වෙන්න? නෑ. ඒකයි තියෙන්නේ. ඒ නිසා මෙතන පැවිදි වෙන්නේ නැහැ ඔක්කොම එන්න ඕනේ. මුළු ජීවිත කාලෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න බලයි. කුලප්පු ඇදලා එහෙම එන්න එපා කවුරු. ආවදාසේ මං කිව්වොත් එහෙම. දැන් මම වඩන්නේ ඔක්කොම නතර කරලා ඉවරලා. මාසයක් අන්නර බුදු ගුණ සජ්ජායනා කරන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන හිතන්නවත් එපා කිය. ඔබට පුළුවන් වෙන්න ඕනේ. අනේ යහපතක් ස්වාමීනි. මොනතරම් වාසනාවක්ද මට ඒක කරන්න හම්බෙන්නේ. කියලා ඔබට ඒක කරන්න පුළුවන් ගමන් තියෙනවා. ඔබ කිව්වොත් එහෙම අනේ ස්වාමීනි එහෙම බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වාමීනි. අනේ ස්වාමීනි අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න. දැන් මොකක් හැදෙන්නද වෙන්නේ? නිකන් කුලප්පු ඇද. අන්දෙක්කට ගහලා එළියට දාන්න තියෙනවා. ඒ ගුරුවරයා කියන දේ නෙමෙයි කරන්න ඇත්තලා ඉන්නේ. මේක. ඒ කියන්නේ ඊනියා නිවනක් ගැන හිතන් ඉන්නේ. නිවන් බව. නිවන් බව. දැන් නිවන් බවට පත් වෙන්න උත්සාහ කරන්න එපා. කියන්නේ භව නැති කිරීමේ බවට පත් කරන්න. පත් වෙන්න. මේක 아무තු එකක් නේද? භව නැති කිරීමේ බවට. ඒ නිසා වෙනදී ඔබ මොහොතකටවත් පීඩාවටපත් වෙන්න බෑ මේ නිවන් මාගේ යද්දී.
අපි හැමතිස්සෙම සතුටින් ඉන්නවා. අනේ මං නිවන දැක්කේ නෑනේ කියලාවත් පීඩාවටපත් වෙන්න බෑ. මොකද මේකදනේ? පෙළීම දුරු කරන්න යන ගමනේ පෙළීමක් එන්න වෙදිහක් නැහැ. පෙළීම දුරු කිරීමේ මඟ නිසා. කෑමක් නිසා, කෙල්ලෙක් නිසා, ගොල්ලෙක් නිසා, අරකන් නිසා, මේකන් නිසා පීඩාවක් එන්න පුළුවන්. නිවන් මඟ නිසා තමන් පීඩාවටපත් වෙනවා නම් තමන් වැරදි පාරක යන්නේ. නිවන් මඟ නිසා පීඩාවටපත් වෙන්න එපා. ඒ තත්ත්වෙටපත් වෙන්න එපා කවුරු. නිවන් මඟ කියන එක පින්විතනේ දිව්‍ය ලෝක සැපයටත් වඩා මහා සැපවත් දෙයක් විදිහට තමන්ට දැනෙනවා. ඒක නිසා පුළුවන් තරම් සතුටින් ඉන්නයි තියෙන්නේ. මේ ආරාම ඇතුළේ ඉන්නට සතුටින් ඉන්න උත්සාහ කරන්න පුළුවන්. නැත්නම් එළියේ ඉන්නට සතුටින් ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද හේතුව තමන්ගේ කියන අනිත් අය මොකද මේක කඩා ගන්නකම් ඉතින් අනිත් එක බලපානවනේ. ඉතින් අනිත් අය ලේසියෙන් දෙන්නේ නැහැ ඔබට. ඉතින් එහෙම අවතින් අපි එහෙම කටයුතු කරගෙන යමු. සෑම සියලු දෙනාටම යහපතක් වේවා.